දැන් අපි කතා කරන්න යන්නේ එලිමන්ටේෂන් ගැන. එතකොට අපි මුලින්ම ආහාර ජීර්ණ පද්ධතිය ගැන කතා කරද්දී ආහාර ජීර්ණ පද්ධතියේ දැන් ඔයාලා ඇනටොමි වලට ඉගෙනගෙන තියෙනවා. ඒකේ ෆන්ක්ෂන් එක, ඒකේ ඇනටොමි එක ඉගෙනගෙන තියෙනවා. දැන් මුලින්ම මම මෙතනදී කතා කරනවා සාමාන්‍යයෙන් ජෙනරලි ගත්තොත් මොකක්ද ආහාර ජීර්ණ පද්ධතියේ ෆන්ක්ෂන්ස් කියලා. ඒතර අපි දන්නවා අපි කෑම ගන්න ෆුඩ් ඉන්ජෙක්ෂන් වලට උදව් වෙන්නේ ආහාර ජීර්ණ පද්ධතිය. ඊට පස්සේ මේ ඉන්ජෙස්ට් කරගත්ත ෆුඩ් මොකද කරන්න අපි ගත්තා වගේ ඒවා කැලි කැලි වලට කඩන්න ඕනේ. ඒතකොට ඒ කියන්නේ මෙකැනිකල් ඩයිජෙෂන් කරන්නේ ආහාර ජීර්ණ පද්ධතිය ඇතුළතදී. ඊළඟට යනවා කෙමිකල් ඩයිජෙෂන්. ඒ කියන්නේ ආහාර ජීර්ණ පද්ධතිය එක එක තැන්වලදී එක එක කෙමිකල්ස් එනවා. ඒවත් මේ ඩයිජෙෂන් වලට උදව් වෙනවා. ඒ වගේම දැන් මේ විදිහට ගත්ත ආහාර මෙකැනිකල් ඩයිජෙස්ට් කරලා කෙමිකල් ඩයිජෙස්ට් කරලා දැන් අපි ඇබ්සෝබ් කරගන්න අවශෝෂණය කරගන්න පුළුවන් විදිහට පත් කරගත්තට පස්සේ මේවා අවශෝෂණය කරගන්න ඕනේ. ඊට පස්සේ දැන් අපිට ඕන දේවල් අපි කෑමක් ගත්තා, ඒව ඩයිජෙස්ට් කරා. දැන් අපිට ඕන දේවල් අපි ඇබ්සෝබ් කරගත්තා. ඊට පස්සේ මොකද්ද කරන්න ඕනේ? දැන් ඩයිජෙස්ට් කරගන්න බැරි. ඒ වගේම ඩයිජෙස්ට් උනේ නැති ඒවා මොකද කරන්න ඕනේ? අපි ඇඟින් සිරුරෙන් පිට කරන්න ඕනේ. ඒතකොට මේක තමයි ජෙනරලි ගත්තොත් සාමාන්‍ය ආහාර ජීර්ණ පද්ධතියේ මේ කෘත්‍ය වෙන්නේ. ඊට පස්සේ අපි ආහාර ජීර්ණ පද්ධතියේ යම් තැනකින් මොකක් කරන්න හිතන්න ඊසොෆේගස්. ඒ වගේ තැනකින් අපි ආහාර ජීර්ණ පද්ධතිය හරහට කපලා ගන්න හරස්කඩ. එහෙම ගත්ත හරස්කඩක් තමයි මම මේ මෙතන ඇඳගෙන තියෙන්නේ. දැන් අපි ඒක මාක් කරමු. එතකොට දැන් අපිට පේනවා මේ තියෙන ලූමන් එක. මේ තියෙන ඇතුලේ ආහාර යන සිදුර තමයි මේක ඇතුලෙන් තමයි ආහාර යන්නේ. sorry. ඊට පස්සේ මේ ආහාර දැන් යන්නේ මේ තියෙන ලූමන් එක. ලූමන් එකට එළියෙම ඒකට ළඟින්ම තියෙන්නේ ඇතුළෙන්ම මොකද්ද? මෙයාට කියනවා මියුකෝසා එක කියලා. මියුකෝසා එක. ඊට පස්සේ මියුකෝසා එකට එළියේ. මියුකෝසා එකට එළියෙන් තියෙන්නේ මොකද්ද? සබ් මියුකෝසා. සබ් මියුකෝසා කියන්නේ මියුකෝසා එකට යටි. එහා පැත්තෙන් තියෙනවා සබ් මියුකෝසා. දෙවෙනියට තියෙන එතකොට සබ් මියුකෝසා එක. සබ් මියුකෝසා එක තියෙනවා. ඊළඟට දැන් අපි තවත් ටිකක් එළියට එනවා. සබ් මියුකෝසා එකෙන් එළියට ආවම අපිට හම්බ වෙනවා මසල් ලේයර් එක. මේ තියෙන්නේ මේ දෙකම තමයි මේ දෙන්නම මසල් ලේයර්ස් දෙකක්. මෙයාට අපි පොදුවේ කියනවා මස්කියුලාරිස් එක්ස්ටර්නා. හරිද? එතකොට ඒකේ අපිට පේනවා ලේයර්ස් දෙකකට. මේ තියෙන මසල්ස් ලේයර් එක ලේයර්ස් දෙකකට තමයි arrange වෙලා තියෙන්නේ. මේ ලේයර්ස් එක බැලුවොත් ඇතුළෙන්ම තියෙනවා මෙහෙම වටේටම ගිය. දැන් මෙහෙම තියෙන ටියුබ් එකක් නේ අපි මෙහෙම උඩට තියෙන ටියුබ් එකක් අපි හරහට කපලා තියෙන්නේ. එතකොට මෙහෙම වටේටම ගිය circular muscle layer එකක් ඇතුළෙන්ම තියෙනවා. එතකොට මෙයාගේ ඇතුළෙන් මේ තියෙන මොකද්ද? circular layer එක. එළියෙන් තියෙනවා longitudinal. දැන් මෙහෙම තිබ්බ ටියුබ් එකේ දැන් මෙහෙම මේ අතේ හැඩියට තමයි circular muscle මෙහෙම ගිහින් තිබ්බ. ඒ වගේම මේකේ තියෙනවා මේක වටේට මෙන්න මෙහෙම longitudinal දිග අතට ගිය muscle layer එකක්. දැන් ඒවා කැපුවම හරහට කැපුවම මේ විදිහට තමයි අපිට පේන්නේ. ඊට පස්සේ දැන් ඔන්න අපි muscularis externa ගැන කතා කරා. මේ දෙන්න තමයි muscularis externa එකට එන්නේ. circular layer එකයි longitudinal layer එකයි. ඊට පස්සේ අපි කතා කරන තව ටිකක් අපි එළියට එනවා. එළියට ආවම ඊළඟට තියෙන්නේ කවුද? සීරෝසා. මේ තියෙන්නේ එළියෙම තියෙන සීරෝසා එක. එතකොට දැන් මුලින්ම හම්බුණා අපිට මියුකෝසා එක. ඊළඟට අපිට හම්බ වෙනවා සබ් මියුකෝසා, 3 මස්කියුලාරිස් එක්ස්ටර්නා, 4 සීරෝසා එක. ඒ වගේම මේ ආහාර ජීර්ණ පද්ධතියේ වැදගත් දෙයක් තමයි එයාටම කියලා තියෙනවා nervous system එකක්. අපි කියන්නේ මෙයාගේ ඇතුළෙම එයාගේ nervous system එකක් තියෙනවා. මේකට අපි කියන්නේ enteric nervous system. මේ enteric nervous system එකේ කොටස් දෙකක්. එකක් තමයි meissner, අනිත් එක mesenteric. එතකොට meissner කියන්නේ මේ ඇතුළෙන් දැන් අපි දන්නවා මෙයා කවුද? මියුකෝසා එක. ඊට පස්සේ එළියෙන් තියෙන sub mucosa. මේ sub mucosa එක ඇතුළේ තියෙනවා මේ meissner නැත්නම් අවුබාක් කියන්නේ එයාට. meissner එක්කෙනා තමයි මෙතන තියෙන්නේ. හරිද? sorry meissner නැත්නම් sub mucosa. අවුබාක් කියන්නේ mesenteric එක්කෙනා. ඒතර meissner නැත්නම් sub mucosa. ඒතර මෙතන තියෙනවා කවුද? meissner. එහෙම නැතිනම් sub mucosa. තියෙන්නේ කොහෙද? sub mucosa එකේ.
ඒ නර්වස් සිස්ටම් නෙමෙයි නර්වස් ප්ලෙක්සස් එක තියෙනවා මේ දෙන්න අතර. ඉතුරු එන්ටරික් නර්වස් සිස්ටම් එකේ ඉතුරු පාර්ට් එක තමයි මයෙන්ටරික්. මෙයා මයිස්න. එතකොට එළියෙන් තියෙන්නේ මයෙන්ටරික් එක. මයෙන්ටරික් එක තියෙන්නේ මේ සර්කියුලර් ලේයර් එක තියෙනවනේ. මෙතන ලොන්ජිටියුඩ්. මේ දෙන්න අතර. මේ දෙන්න අතර මෙන්න මෙහෙම තියෙනවා මයෙන්ටරික් නර්වස් ප්ලෙක්සස්. එතකොට එන්ටරික් නර්වස් සිස්ටම් එකක් තිබ්බා ආහාර ජීර්ණ පද්ධතියට. ඒ දෙන්නගේ තිබ්බ එකේ තිබ්බ වර්ග ප්ලෙක්සස් දෙකකට අරේන්ජ් වෙලා තියෙනවා. එකක් තමයි මයිස්න අනිත් එක තමයි මයෙන්ටරික්. එහෙම නැතිනම් අවුබාක් කියලා කියන්නේත් මෙයාටම. හරිද? එතකොට අපි ඊළඟට දැන් කතා කරන්නේ දැන් මයිස්න දැන් මයෙන්ටරික් එක අපිට තේරෙනවා. එයා තියෙන්නේ මේ මසල් ලේයර්ස් දෙක අතර කියන්නේ සර්කියුලර් එකයි ලොන්ජිටියුඩ්. ඒතර මෙයා කරනවා ඇත්තේ මොකක් වගේ දෙයක්ද? ඒතර මසල්ස් කන්ට්‍රැක්ට් රිලැක්ස් කරන එකට මෙයා උදව් වෙන්නේ. ඒ කියන්නේ මෙයා කරන්නේ මේ මූවමන්ට් සම්බන්ධ දේවල්. ඒතර මයිස්න කියන්නේ සබ්මියුකෝස්. මේ සබ්මියුකෝස් එකේ තියෙන ග්ලෑන්ඩ්ස් එහෙම එතකොට සෙක්‍රීෂන්ස් කන්ට්‍රෝල් කරන එක තමයි කරන්නේ. ඉස්සරහට අපි මේවා ගැන තවත් කතා කරනවා. ඊළඟට දැන් අපි බලන්න යන්නේ දැන් මේ අපි කොහොම මේ මසල් ලේයර්ස් දෙකකට හැදිලා තියෙනවා. මේ මසල්ස් ගැන තමයි දැන් කතා කරන්න යන්නේ. එතකොට දැන් මේ GI tract එකේ තියෙන්නේ මොනවද මේ මසල් වර්ගේ? අපි දන්නවා මසල් වර්ග තුනක් අපි කතා කරනවා. ස්කෙලිටන්, ස්මූත් and cardiac. කාඩියක් වෙන්න බෑ. කාඩියක් කියන්නේ heart එකේ ස්කෙලිටල් මසල්. ස්කෙලිටල් මසල්නේ අපි හිතලා අපේ ඇඟේ මේ කැම ගත්තට පස්සේ අපි හිත ඒවා මූව් කරන්නේ නැහැ. එතකොට ඒවා ඉන්වොලන්ටරි කියන්නේ අනිච්ඡානුග මසල්ස් වෙන්න ඕන. එතකොට මෙතන තියෙන ස්මූත් මසල්ස්. මේ ස්මූත් මසල්ස් ගත්තම අපි දන්නවා ඒ ලෙවල් කාලේ අපි ඉගෙන ගන්නවා. ස්මූත් මසල් එක ලක්ෂණ මොනවද? ස්ට්‍රයිටඩ් නැහැ. ඒ වගේම මෙයාලගේ මැද තියෙනවා පොඩි රවුන්ඩ් නියුක්ලියස් එකක් තියෙනවා. ඒ වගේම ඉන්වොලන්ටරි කන්ට්‍රෝල් එක අනිවාර්යෙන්. ඊට පස්සේ ඒ වගේම දැන් අපි ස්කෙලටල් මසල් කන්ට්‍රැක්ෂන් ගැන ගොඩක් ඉගෙන ගද්දි ෆස්ට් සෙම් එකේ අපි ඉගෙන ගත්තා ඇක්ටින්, මයොසින් කියලා තන්තු වර්ග ලෙවල් වලදීත් කරා. ඒවා සාකොමියර්ස් තිබ්බා ඒවා. ඒ ස්කෙලටල් මසල්. නමුත් මේ ස්මූත් මසල් වලට එද්දී ඒකේ ඇක්ටින්, මයොසින් තන්තු තියෙනවා. මේ කන්ට්‍රැක්ට් වෙන්න ඒවා උදව් වෙන්නේ. හැබැයි මේවර සාකොමියර්ස් විදිහට අරේන්ජ් වෙලා නැහැ. ඒ වගේම මේ ඇක්ටින් මයොසින් කොහොමද අරේන්ජ් වෙලා තියෙන්නේ කියලා බැලුවොත් මේ ස්මූත් මසල්ස් වල තියෙන ඩෙන්ස් බොඩීස් කියලා જાතියක්. මේ ඩෙන්ස් බොඩීස් වලට මේ බැඳිලා තියෙනවා මෙන්න මෙහෙම ඇක්ටින් තන්තු. දැන් ඩෙන්ස් බොඩි එකක් තියෙනවා. ඒකට බැඳිලා තියෙනවා ඇක්ටින් තන්තු. ඊට පස්සේ මේවා අතර තියෙනවා මයොසින් ෆිලමන්ට්ස්. මයොසින් ෆිලමන්ට්ස් මේවා අතර මෙන්න මෙහෙම තියෙනවා. කුපි නෝට් එකේ රූපයක් දීලා තියෙනවා. ඒකට ඒ විදිහට තමයි අරේන්ජ් වෙලා තියෙන්නේ. හැබැයි මේකට අපි සාකොමියා එකක් කියන්නේ. ඒතකොට සාකොමියා අරේන්ජ්මන්ට් එකක් නෑ. මේ වගේ තියෙන ඩෙන්ස් බොඩීස් තිබ්බා. මෙයාලා මොනවද? ඩෙන්ස් බොඩීස්. ඊට පස්සේ මේ මයොසින් මෙතනට ආවා ඇක්ටින් තිබ්බා. ඊට පස්සේ දැන් අපි ඊළඟට බලනවා දැන් මේ වගේ අපිට ඔයාලට මතකද ස්කෙලිටල් මසල් ගැන කතා කරද්දී අපි ට්‍රොපොනින්, ට්‍රොපොමයිසින් වගේ ගැන කතා කරා. ඒවත් මෙතන දෙන්නේ නැහැ. මේවා කන්ට්‍රැක්ට් වෙන්න කැල්සියම් ඕන වෙනවා. එතකොට දැන් මේකේ වැදගත්ම දෙයක් තමයි දැන් අපි මසල් ෆයිබර් එකක් එහෙම නැතිනම් මසල් සෙල් එකක් ගත්තොත් දැන් අපි දන්නවා සෙල් මසල් එකක් ගත්තොත් සාමාන්‍යයෙන් අපි අඳින්නේ අර හරස්කඩ තනි මසල් ෆයිබර්ස් තියෙනවා. ඒවා එකට මසල් බන්ඩල්ස් හදනවා. මසල් බන්ඩල් ගොඩක් එකතු වෙනවා මසල් එකකට. ඒ වගේ දැන් මේකෙත් ස්මූත් මසල් අරේන්ජ් වෙද්දි මේ විදිහට ලේයර්ස් වලට අරේන්ජ් වෙද්දි තනි මසල් ෆයිබර්ස් එකතු වෙලා මුලින්ම බන්ඩල්ස් හදනවා. මේ බන්ඩල්ස් ගොඩාක් මෙහෙම එකතු වෙලා තමයි මසල් ලේයර් එකක් හැදෙන්නේ. එතකොට මේ බන්ඩල් එක ගත්තොත් දැන් මේ තියෙන මසල් බන්ඩල් එක කොටස. ඒකේ මසල් ෆයිබර්ස්, මසල් සෙල්ස් මේවා තියෙනවා මෙන්න මෙහෙම. එතකොට මේවා අතර විශේෂ වැදගත්කමක් තමයි මේවා අතර තියෙනවා ગેප් ජන්ක්ෂන්ස්. මේ තියෙන ગેප් ජන්ක්ෂන්ස් තියෙනවා මේවා. ગેප් ජන්ක්ෂන්ස් කියන්නේ සෛල සංදි වර්ගය. සංදි කියන්නේ එක එක සෛල අතර සංනිවේදන කටයුතු. මොන හරි දෙයක් හොමාරු කරගන්න ඒ වගේ සංනිවේදනය කරගන්න තියෙන දේවල්. එතකොට මේ ગેප් ජන්ක්ෂන්ස් තියෙන නිසා මේ සෙල් එකේ ඉඳලා මේ සෙල් එකට මෙතන ඉඳන් මෙතනට මේ විදිහට අයන්ස් යන්න ප්‍රතිරෝධී අඩු මාර්ගයක් දෙනවා මේ ગેප් ජන්ක්ෂන්ස් වලින්. එතකොට දැන් හිතන්න අපි එක මසල් එක ඇක්ෂන් පොටෙන්ෂල් එකක් එනවා.
ඒක ආපු ගමන් මේක හරහා මේ ගැප් ජන්ක්ෂන් එක හරහා මෙතනින් අයන්ස් ගිහිල්ලා මෙයාගේ ඇක්ෂන් පොටෙන්ෂල් එක ඇති කරන එක ලේසි කරනවා. එතකොට ඒ විදිහට මුළු මසල් බන්ඩල් එකටම ඉක්මනින්ම මේවා මේ යනවා ඇක්ෂන් පොටෙන්ෂල් එකක් වුණා. මොකද ගැප් ජන්ක්ෂන්ස් එකින් එකට තියෙන නිසා. එතකොට මේ මසල් බන්ඩල් එකක් ගැන කතා කරද්දී දැන් අපි මේ මුලින්ම කියනවා දැන් මේවා ස්මූත් මසල් බිනවත්කයි ස්කෙලිටල් මසල් ගන්න මෙහෙම අර අපි නියුරෝනල් එන්ඩ් එකක් ගැන කතා කරා. ඊට පස්සේ මසල් එකට කතා කරා. එහෙමනේ අපි මේ නියුරෝමස්කියුලර් ජන්ක්ෂන් එක මේ දුන්නේ මොනවද නර්ව්ස්? සොමැටික් නර්ව්ස් වලින්. හැබැයි මේවට එන්නේ මොනවද නර්ව් සප්ලයි එක? ඔටොනොමික්. ඔටොනොමික් නර්ව් සප්ලයි එකක් නේ තියෙන්නේ. එතකොට දැන් සොමැටික් නර්ව්ස් වල නම් මෙතන අග මෙහෙම V cycle තිබ්බ. ඒකේ නියුරෝන්ස් තිබ්බා. සිනැප්ටික් ක්ලෙෆ්ට් එක තිබ්බා. ඊට පස්සේ මෙතනින් රිලීස් වුණා මසල් එකට ආවා. ඒ වගේ එක එන්ඩ් එකකින් මෙහෙම. හැබැයි ඔටොනොමික් ඒවල එහෙම නෙවෙයි තියෙන්නේ. තනින් තන මේ වගේ මෙහෙම නිකන් ඉදිමිච්ච තැන් තියෙනවා. තනින් තන වැරිකෝසිටිස් කියනවා. ඒතකොට ඒ වගේ තැන් තියෙනවා. මේ වල තියෙනවා මෙතන අර තිබ්බ වගේ V cycles. නියුරෝට්‍රාන්ස්මිටර්ස් තියෙන V cycles. මේ ඉදිමිච්ච තැන් වල තනින් තන තිබ්බා. එතකොට ඒ වගේ මොකද වෙන්නේ? දැන් මේ නර්ව් එක දිගේ එනවා නම් මේ හැම තැනින්ම නියුරෝට්‍රාන්ස්මිටර්ස් එන්න ගන්නවා. ඒව ඇවිල්ලා මේ මසල් සෙල්ස් වල තියෙන රිසෙප්ටර්ස් වලට බැඳෙනවා. ඇක්ෂන් පොටෙන්ෂල්ස් හදනවා. මේව ඉක්මනට මුළු මසල් බන්ඩල් එකටම යනවා. ඊපස්සේ මේ මසල් බන්ඩල් එකේ ඉඳලා ඉතුරු මසල් බන්ඩල් එකටත් මේ වගේ සම්බන්ධතා තියෙනවා. දැන් හරි මසල් ෆයිබර්ස් එකතු වෙලා මසල් බන්ඩල්ස් හැදුනා. මසල් බන්ඩල්ස් ගොඩක් එකතු වෙලා මසල් ෆයිබර්ස් එකතු වෙලා මසල් බන්ඩල්ස් හැදුනා. මසල් මේ වගේ බන්ඩල්ස් ගොඩාක් එකතු වෙලා මොකද උනේ? මසල් ලේ එකක් හැදුනා. ඒ වගේ බන්ඩල්ස් ගොඩක් එකතු වෙලා. එතකොට ඒ විදිහට දැන් එකකට එන ඒවා ඉක්මනට මසල් බන්ඩල් එකට යනවා. බන්ඩල් අතරත් සම්බන්ධතා තියෙනවා. ඒතර මේ බන්ඩල් එකෙන් මේ බන්ඩල් එකට ගියාම මුළු ලේ එකටම ඉක්මනටම මේ ඇක්ෂන් පොටෙන්ෂල් එක යනවා. ඒ නිසා මේ මුළු ලේ එකම යුනිට් එකක් විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. එකම යුනිට් එකක්. එහෙම නැත්නම් ඒකට අපි විශේෂ වචනයක් මෙතනදී දෙනවා සින්සිෂම්. සින්සිෂම් එකක් කියලා කියනවා. එහෙම නැතිනම් යුනිට් එකක් වගේ. මේ වචනේ වල සින්සිෂම් එකක් විදිහට ක්‍රියාත්මක වෙනවා කියලා කියනවා. දැන් අපි කතා කරලා ඉවරයි මේ arrangement එක ගැන. දැන් අපි බලමු කොහොමද මෙයාගේ contraction එක වෙන්නේ කියලා. එතකොට contraction එකක් වෙන්නේ කොහොමද කියලා බලනකොට දැන් අපි දන්නවා මුලින්ම එන්න ඕනේ action potential එක. දැන් අර කිව්ව විදිහට අර මේ වගේ මෙතනින් ඇවිල්ලා neurotransmitters ඇවිල්ලා action potential එකක් හැදෙනවා. action potential එකක් ආපු ගමන් අපි දන්නවා මේ cells වල තියෙනවා channels. මෙතන තියෙනවා calcium channels. calcium channels කිව්වට මේවා ඇත්තටම calciumුයි sodiumුයි දෙන්නටම තියෙන channels. තොර මේ වගේ ගොඩාක් යන්නේ කැල්සියම්. මේන්ලි යන්නේ කැල්සියම් තමයි වැඩි. සෝඩියම් ටිකක් එනවා. එතකොට මේ කැල්සියම් channels ඇරෙනවා. ඒ වගේම සෙල් එක ඇතුලේ දැන් මේ සෙල් මෙම්බ්‍රේන් එක channel එක තිබ්බ. දැන් මෙතනින් අපි කතා කරන්නේ සෙල් එක ඇතුලේ කොටස. සෙල් එක ඇතුලේ තියෙනවා සාර්කොප්ලාස්මික් රෙටිකියුලම්. සාර්කොප්ලාස්මික් රෙටිකියුලම් එකනොත් කැල්සියම් ගන්න. මේක කැල්සියම් ස්ටෝර් කරලා තියෙනවා එනවා. මෙන්න දැන් කැල්සියම් ආව සෙල් එක ඇතුලේ. එකක් channels වලින් ආව, අනිත් එක සාර්කොප්ලාස්මික් රෙටිකියුලම් එකෙන් ආව. දැන් මොකද උනේ? සෙල් එක ඇතුලේ කැල්සියම් ප්‍රමාණය වැඩි වුණා. ඊට පස්සේ මේ කැල්සියම් බැඳෙනවා කැල්මොඩියුලින් කියලා කැල්සියම් බයින්ඩින් ප්‍රෝටීන් එකක් එක්ක. කැල්මොඩියුලින් කියලා කැල්සියම් බයින්ඩින් ප්‍රෝටීන් එකක් එක්ක දැන් කැල්සියම් බැඳෙනවා. මෙන්න මේ කම්ප්ලෙක්ස් එක හැදෙනවා. කැල්සියම් කැල්මොඩියුලින් කම්ප්ලෙක්ස් එක හැදෙනවා. ඊට පස්සේ මෙයා කරන්නේ මේක ඇතුලේ තියෙනවා එන්සයිම් එක. එයාගේ නම මයොසින් තිබ්බනේ. මයොසින් කියන්නේ ලයිට් චේන්ස්. මයොසින් ලයිට් චේන් කයිනේස් කියන එන්සයිම් එක මෙතන තියෙන්නේ ඉන්ඇක්ටිව් එක. එයා මොකද කරන්නේ? මයොසින් ලයිට් චේන් කයිනේස් ඇක්ටිව් එක බවට පත් කරනවා. ඒක කරන්නේ
මෙන්න මේ කැල් මොඩියුලින් වලින්. ඊට පස්සේ මේ මයොසින් ලයිට් චේන් කයිනේස් එකක් කියන්නේ හැම වෙලේම මොකද්ද? ෆොස්ෆරයිලීකරණය කරන එක. කයිනේස් කියන්නේ ෆොස්ෆේට් කාණ්ඩයක් බන්ධන එන්සයිම් එක. ෆොස්ෆටේස් කියන්නේ ෆොස්ෆේට් කාණ්ඩයක් අයින් කරන එන්සයිම්. ඒතකොට මෙයාගේ මොකද දැන් කයිනේස් එකක් ඇක්ටිවේට් වෙලා තියෙන්නේ. එයා මොකද කරන්නේ? මයොසින් තියෙනවනේ. මේ එන්සයිම් එකේ නමෙන්ම කියනවා එයා මොකද්ද කරන්නේ? එයා කරන්නේ මයොසින් ලයිට් චේන් කයිනේස්. මයොසින් ලයිට් චේන් ෆොස්ෆරයිලීකරණය කරන එක තමයි කරන්නේ. ඒතකොට මේ තියෙන මයොසින් එයා මයොසින් වලට බඳිනවා ෆොස්ෆේට් ගෲප් එකක්. ෆොස්ෆේට් ගෲප් එකක් බැඳුවා කියන්නේ මයොසින් මෙතනදී මයොසින් තිබ්බේ ඉන්ඇක්ටිව්. ෆොස්ෆරයිලීකරණය වුණාට පස්සේ එයා ඇක්ටිව් වෙනවා මයොසින්. දැන් ඇක්ටිව් වුණ මයොසින් මොකද වෙන්නේ? බැඳෙනවා ඇක්ටින් එක්ක. ඇක්ටිනුයි මයොසිනුයි බැඳුණා කියන්නේ මොනවද හැදෙන්නේ? ක්‍රොස් බ්‍රිජස් හැදෙනවා. හරස් ක්‍රොස් බ්‍රිජස් හැදෙනවා. ක්‍රොස් බ්‍රිජස් හැදුනට පස්සේ ඒකෙන් මසල් කන්ට්‍රැක්ෂන් එක වෙනවා. එතකොට මම මේක එකපාරක් කියනවා ඇක්ෂන් පොටෙන්ෂල් එකක් කියනවා. ඒ කියන්නේ මොකක් හරි මෙම්බ්‍රේන් එකේ පොටෙන්ෂල් එක වෙනසක් වෙනවා. කැල්සියම් සෝඩියම් channels ඇරෙනවා. මේකේ ගොඩක් ඉන්නේ කැල්සියම් සෝඩියමුත් මේ එක ටිකක් එන්න පුළුවන්. මේවා හරි ස්ලෝ ඇරෙන ස්ලෝ වැහෙන channels. දැන් ඔන්න කැල්සියම් ඇතුළට එනවා. ඒ වගේම සාකෝප්ලාස්මික් රෙටිකියුලම් එකේනොත් කැල්සියම් රිලීස් වෙනවා. මොකද වෙන්නේ? ඉන්ට්‍රාසෙලියුලර් සෙල් එක ඇතුලේ කැල්සියම් එඩි වෙනවා. ඒ කැල්සියම් බැඳෙනවා කැල්සියම් කැල් මොඩියුලින් එක මේ කම්ප්ලෙක්ස් එක හැදෙනවා. ඒ කම්ප්ලෙක්ස් එකෙන් මයොසින් ලයිට් චේන් කයිනේස් ඇක්ටිව් කරනවා. ඇක්ටිව් කරාට පස්සේ මයොසින් ලයිට් චේන් කයිනේස් එකෙන් මොකද්ද කරන්නේ? එයා මයොසින් ෆොස්ෆරයිලීකරණය කරනවා. දැන් ඔන්න ෆොස්ෆරයිලේටඩ් මයොසින් තියෙනවා. එයා ඇක්ටිව්. එයා ඇක්ටින් එක බැඳෙනවා. ක්‍රොස් බ්‍රිජස් හදනවා. මසල් කන්ට්‍රැක්ෂන් වෙනවා. දැන් මේකේ අනිත් පැත්ත මසල් රිලැක්සේෂන් වෙන්නේ කොහොමද කියලා බැලුවොත් මොකක් හරි හේතුවකින් දැන් සයිටෝප්ලාස්මික් කැල්සියම් අඩු වෙනවා කියලා හිතන්න. කැල්සියම් අඩු වුණ ගමන් මේවා වෙනවද? කැල්සියම් මොඩියුලික් කම්ප්ලෙක්ස් එක හැදෙන්නේ කයිනේස් ඇක්ටිවේට් වෙන්නේ. කයිනේස් වෙනකොට එයාගේ ප්‍රතිවිරුද්ධ කෙනා කවුද? මයොසින් ලයිට් චේන් ෆොස්ෆටේස් තමයි ඇක්ටිව් වෙන්නේ. ෆොස්ෆටේස් ඇක්ටිව් වුණා කියන්නේ ෆොස්ෆටේස් වලින් කරන්නේ මොකද්ද? මෙයාව මයොසින් ලයිට් චේන් ෆොස්ෆරයිලීකරණය මේ පැත්තට යනවා. මෙයා පැත්තට යවුවා කියන්නේ මයොසින් මොකද වෙන්නේ? දැන් මයොසින් ඉන්ඇක්ටිව්. මයොසින් ඉන්ඇක්ටිව් කියන්නේ මේ විදිහට ක්‍රොස් බ්‍රිජස් හැදෙන එක නවතිනවා. මසල් එක කන්ට්‍රැක්ට් වෙන එක නවතිනවා. මසල් රිලැක්සේෂන් වෙනවා. ඊට පස්සේ අපි කතා කරමු දැන් එතකොට මම මුලදී කිව්වා මේකට අර ට්‍රොපොනින් ට්‍රොපොමයිසින් ස්කෙලටල් මසල් වලට ඕන දේවල් මෙතනදී ඕන වෙන්නේ නැහැ. එතකොට මේ GI ස්මූත් මසල් වල කන්ට්‍රැක්ෂන් ගැන කියද්දී මේවා සාමාන්‍යයෙන් ගොඩක් මේ එක්ස්ට්‍රා සෙලියුලර් කැල්සියම් මත එක්ස්ට්‍රා සෙලියුලර් කැල්සියම් ගොඩක් ඇතුළට එනවා. ඒක මත රඳා පවතිනවා කන්ට්‍රැක්ට් වෙන එක. ඒ වගේම දැන් මේ කැල්සියම් channels ගොඩක් හිමීට ඇරෙනවා හිමීට වැහෙනවා. එතකොට හිමීට ඇරිලා තමයි කැල්සියම් ඇතුළට එන්නේ හිමීට වැහිලා. එතකොට මේකෙන් එන මේ කන්ට්‍රැක්ෂන් උත් මේවත් මේ ක්‍රොස් බ්‍රිජස් හැදෙන්නේ හිමීට හැදිලා ඩීකපල් වෙන්නේ අයින් ආයෙත් ගැලවෙන්නේ හිමීට. ඒ වගේම තොන ලොකු කාලයක් කන්ට්‍රැක්ෂන් එකක් තියා ගන්නවා. හොඳ ෆෝර්ස්ෆුල් හොඳ පවර්ෆුල් කන්ට්‍රැක්ෂන් එකකුත් මෙතනදී ඇති වෙනවා. ඊළඟ අපි වැදගත් එකක් ගැන කතා කරන්න යන්නේ ඒක තමයි ඉලෙක්ට්‍රිකල් ඇක්ටිවිටි එක. දැන් මේ GI ස්මූත් මසල් කන්ට්‍රැක්ට් වෙන මොකක් හරි මෝටර් ඇක්ටිවිටි එකක් එන්න ඉලෙක්ට්‍රිකල් ඇක්ටිවිටි එකක් එන්න එපා. එතකොට මේ ඉලෙක්ට්‍රික් ඇක්ටිවිටි එක ගැන කතා කරොත් GI ස්මූත් මසල්ස් තියෙන ප්‍රධාන ඉලෙක්ට්‍රිකල් වේව්ස් වර්ග දෙකක්. එක ස්ලෝ වේව්ස්. ස්ලෝ වේව්ස් නැත්නම් එයාට කියනවා BER waves. Basic electrical rhythm. නැත්නම් BER කියලා එයාට කියනවා. ඊපස්සේ දෙවෙනි වර්ගය තමයි ස්පයික්ස්. දැන් මේ විදිහට ඉලෙක්ට්‍රිකල් වේව්ස් වර්ග දෙකක් ගැන අපි කතා කරන්න තමයි යන්නේ. එතකොට අපි මුලින්ම කතා කරමු ස්ලෝ වේව්ස් ගැන. ස්ලෝ වේව්ස් ගැන කිව්වොත් මේ ස්ලෝ වේව්ස් කියන්නේ දැන් අපි දන්නවා සාමාන්‍යයෙන්
මසල් එකක් ගම ස්කෙල්ටල් මසල් එකක් රෙස්ටිං තියෙද්දි අපි හැමදාම කතා කරන්නේ එයාගේ අර ඉලෙක්ට්‍රිකල් ඇක්ටිවිටි ගැන කියද්දි එයා මෙහෙම රෙස්ටිං මෙම්බ්‍රේන් පොටෙන්ෂල් එක තියෙනවා ඊට පස්සේ ස්ටිමියුලස් එකක් මෙහෙම ගිහිල්ලා ඊට පස්සේ ඩීපෝලරයිසේෂන් හයිපර්පෝලරයිසේෂන් ආයෙත් මෙහෙම. එතන මේ රෙස්ටිං මෙම්බ්‍රේන් පොටෙන්ෂල් එක මේ ස්මූත් මසල් වල එක වෙනස්. මෙයා රෙස්ටිං අවස්ථාවේදී තියෙන්නේ කොහොමද? මෙන්න මේ වගේ මෙයා රෙස්ටිං අවස්ථාවේදී මේ වගේ මෙම්බ්‍රේන් පොටෙන්ෂල් එක මෙන්න මෙහෙම වෙනස්කම් වෙවි තමයි මෙයා ඉන්නේ. ඒතකොට දැන් මේ පැත්තට අපි යන්දොත් මේ පැත්තට අපි ගන්නවා ටයිම් එක. මේ පැත්තට ගත්තොත් අපි මෙම්බ්‍රේන් පොටෙන්ෂල් එක නිකන් ඍණ 65යි ඍණ 45යි අතර වගේ රේන්ජ් එක මෙයා මෙහෙම උඩ පහළ යන ගමන් ෆ්ලක්චුවේට් වෙවි තමයි ඉන්නේ. මේවා තමයි මේ BER නැත්තම් ස්ලෝ වේව්ස් කියලා කියන්නේ. BER කියන වචනේත් මතක තියාගන්න බේසික් ඉලෙක්ට්‍රිකල් රිදම්. එතකොට මේ ස්ලෝ වේව්ස් මේ විදිහට සාමාන්‍ය මිලිවෝල්ට්ස් 65යි 45යි අතර මේ වගේ වෙනස් වෙනවා. මෙතන දින එකම අගයක් තිබ්බනේ. මෙතන එහෙම නෙවෙයි. මෙයා මෙන්න මේ අගේ වෙනස් වෙවි තමයි තියෙන්නේ. එතකොට දැන් අපිට හිතන්න පුළුවන් හැම වෙලේම රෙස්ටිං වෙලාවදිත් මෙහෙම ඉලෙක්ට්‍රිකල් මෙහෙම වෙනස් වෙවි තියෙනවා නම් හැම වෙලේම GIT එකේ මේ ට්‍රැක්ට් එකේ ගෑස්ට්‍රෝඉන්ටෙස්ටයිනල් ට්‍රැක්ට් එකේ මසල්ස් හැම වෙලේම කන්ට්‍රැක්ට් වෙවිද තියෙන්නේ කියලා නෑ. මේ විදිහට ඉලෙක්ට්‍රිකල් ඇක්ටිවිටි එකක් තිබ්බට ඒකෙන් මසල් කන්ට්‍රැක්ෂන් එකක් වෙන්නේ නෑ. දැන් මම ඉස්සෙල්ලා කිව්වා අර සෝඩියම් කැල්සියම් channels මේ තියෙන channels මොනවද තිබෙන්නේ සෝඩියම් කැල්සියම් channels. එතකොට මේකේ සෝඩියම් උත්නවා කැල්සියම් උත්නවා වැඩියෙන් එන්නේ කැල්සියම්. එතකොට දැන් මේ විදිහට මේ එන චූටි ඉලෙක්ට්‍රික් මේ මෙම්බ්‍රේන් පොටෙන්ෂල් එකේ පොඩි වෙනසකින් පුළුවන් මේ channels වලින් සෝඩියම් ඇතුළට එන එක කරන්න විතරයි. කැල්සියම් ඇතුළට ගන්න තරම් කැල්සියම් මෙහෙට යවන්න තරම් මේ පොටෙන්ෂල් එක ප්‍රමාණවත් නැහැ. පොටෙන්ෂල් ඩිෆරන්ස් එක. එතකොට මේවා හැම යන අතරේ මොකද්ද වෙන්නේ? සෝඩියම් එන්ට්‍රි එකක් විතරයි. එතකොට මේ සෝඩියම් එන චුට්ටයි එන්නේ ඒ සෝඩියම් චුට්ටක් එන්න විතරයි. කැල්සියම් උත්නවා සෝඩියම් උත්නවා. මෙයාට වැඩි ශක්තියක් ඕනේ. එතකොට දැන් හිතන්න මහත කෙනෙකුයි කෙට්ටු කෙනෙකුයි ඉන්නවා. එතකොට මේ මහත කෙනා මොකක් හරි ඇතුළට තල්ලු කරනවා නම් අපි එයාට දෙන්න ඕනේ ශක්තිය වැඩි. කෙට්ටු කෙනා යවන්න ඕන නම් දෙන්න ඕනේ ශක්තිය අඩුයි. දැන් ඒ වගේ මෙතන පොඩි මෙම්බ්‍රේන් පොටෙන්ෂල් ඩිෆරන්ස් එකක් වෙදී අපිට පුළුවන් අර චූටි කෙනා වෙවන්න විතරයි. චූටි කෙනා කවුද? සෝඩියම් විතරයි එන්නේ. දැන් සෝඩියම් සෙල් එක ඇතුළට එනවා. ආවට වැඩක් තියනවද? සෝඩියම් ආව කියලා කන්ට්‍රැක්ෂන්ස් එනවද? මේ ප්‍රොසෙස් එක වෙනවද සෝඩියම් ආව කියලා? වෙන්නේ නැහැ. එතකොට ඒ හින්දා මොකද වෙන්නේ? එයා වෙන්නේ නැති හින්දා මේ වෙලාවේදී කන්ට්‍රැක්ෂන් වෙන්නේ නැහැ. එතකොට මේ තමයි රෙස්ටිං වෙලාව. රෙස්ටිං වෙලාවේදී කන්ට්‍රැක්ෂන් වෙන්නේ නැහැ. හැබැයි මෝටර් ඇක්ටිවිටි එකක් නැතුනට ඉලෙක්ට්‍රිකල් ඇක්ටිවිටි එකක් තියෙනවා. එතකොට ඒවා තමයි අපි ස්ලෝ වේව්ස් නැත්නම් බේසික් ඉලෙක්ට්‍රිකල් රිදම් කියලා කතා කරන්නේ. එතකොට කවුද මේ විදිහට සෙල්ස් ඇති කරන්න ගත්තොත් සෙල්ස් වර්ගයක් තියෙනවා ඉන්ටර්ස්ටිෂල් සෙල්ස් වර්ගයක්. ඉන්ටර්ස්ටිෂල් cells of Cajal. Cajal කියලා තමයි මේක ප්‍රොනවුන්ස් කරන්නේ Cajal. මෙයා තමයි මේ වගේ මේ රේට් එක තීරණය කරන්නේ නැත්නම් pacemaker. pacemaker එකක් කියන්නේ කවුද? මොකක හරි වේගය තීරණය කරන කෙනා pacemaker එක. දැන් අපි heart එකේ SA node එක කියන්නේ pacemaker එක. ඒ වගේ මෙතන තියෙන pacemaker එක කවුද? මේ basic මේ electrical rhythms ඇති කරන්නේ slow waves ඇති කරන්නේ මේ interstitial cells of Cajal කියන cells වර්ගෙන් තමයි ඇති කරන්නේ. එතකොට මේ cells ගැන කතා කරොත් මේවන් එකට තියෙන network එකක් වගේ තියෙන cells වර්ගයක්. මම ෆොටෝ එකක් පෙන්නන්නම්. මෙන්න මේවා තමයි interstitial cells. එතකොට මේ තියෙන smooth muscle එක තියෙනවා. මේ තියෙන interstitial cells. මේවා එකිනෙකට සම්බන්ධ වෙන network එකක් වගේ තියෙන cells වර්ගයක්. ඒ වගේම මේ cells වල මොනවද තියෙන මේ processes මේවා smooth muscle එක ඇතුළට එනවා. එතකොට මේවාෙන් තමයි මේ smooth muscle එකේ sodium calcium channels slow waves මේ regulate කරන්නේ. ඊළඟට අපි කතා කරමු දැන් මේ විදිහට දැන් slow waves. තව වැදගත් දෙයක් තමයි slow waves වෙනවා සාමාන්‍යයෙන් average අගයක් දෙනවා 3ක් 12ක් වගේ ප්‍රමාණයක් එක මිනිත්තුවකට average
මුළු මේ gastrointestinal tract එකටම average value එකක් මෙතනදී දෙන්නේ. එතකොට හැබැයි මේ rate එක තනින් තැනට වෙනස් වෙනවා. අන්න ඒක වැදගත් වෙනවා frequency එක. මේ slow waves ඇති වෙන frequency. ඒ කියන්නේ එක තැනක මෙහෙම වෙන්න පුළුවන්. තව තැනක මෙහෙම වෙන්න පුළුවන්. තව තැනක මෙන්න මෙහෙම වෙන්න. එතකොට මෙයා තමයි frequency එක වැඩි. මෙහා frequency එක අඩු. මේ විදිහට slow waves වල frequency එක ආහාර ජීර්ණ පද්ධතිය එක තැන අනුව වෙනස් වෙනවා. එතකොට අපි මේ කුපි නෝට් එකේ දීලා තියෙනවා stomach එකේ 4යි, duodenum එකේ 12යි, ileum එකේ 8යි, sigmoid colon එකේ 6යි. මේවා මතක තියාගන්න ඕනේ. හැබැයි අවබෝධයක් ගන්න. එතකොට තනින් තැනට මේ විදිහට slow waves වල rhythm එක වෙනස් වෙනවා. ඊපස්සේ අපේ ඉතුරු වර්ගය ගැන ඉතුරු electrical wave වර්ගය තමයි spikes. එතකොට මේ spikes ගැන කතා කරද්දී එතකොට spikes කියන්නේ දැන් අපි කිව්වා resting වෙලාවට මෙන්න මේ විදිහට මෙහෙම ගිහිල්ලා මෙයා මේ depolarize වෙන කොටසේදී මෙයාගෙන් හිටපු ගමන් එනවා මෙන්න මෙහෙම spikes උඩට. ආයෙත් මෙයා මෙහෙම යන ගමන් මෙයා උඩ depolarize මෙහෙම spikes එනවා. සාය මෙහෙම ගියම ආයෙ මෙන්න මෙහෙම spikes එනවා. එතකොට මේකට තමයි කියන්නේ spikes කියලා. එතකොට මේවා සෝඩියම් විතරක් නෙවෙයි කැල්සියමුත් ඇතුළට එන්න දෙනවා. එතකොට සෝඩියම් කැල්සියම් දෙන්නට. කැල්සියම් එනවා කියන්නේ මෙතනදී contractions වෙන්න දෙනවා. එතකොට මේවට තමයි true action potentials කියන්නේ. අර action potentials වෙන්නේ නැහැ. මේවා තමයි ඇත්තටම action potentials කියන්නේ. මේවා නිසා contractions ඇති වෙන්න ගන්නවා. එතකොට මේ slow waves වල potential එක වැඩි වෙන ප්‍රමාණය වැඩි වෙන spikes ඇති වෙන ගන්න වැඩි contractions වැඩි. ඊට පස්සේ අපේ කුපි නෝට් එකේ තියෙනවා chart එකක්. ඒකෙන් කියන්නේ මේ විදිහට මේ spikes ඇති වෙන්න මොනවද stimulate කරන්නේ. දැන් අපි දන්නවා මම මුලින්ම කිව්වා sodium calcium channels කියන්නේ slow channels. ඒතකොට මේවා හිමීට ඇරෙන්නේ හිමීට වැහෙන්නේ. හිමීට ඇරෙනවා කියන ලොකු කාලයක් action potential එක තියෙනවා. ඒ වගේම කැල්සියම් ගොඩක් ඇතුළත වෙනවා හොඳ powerful contractions ඇති කරන්න පුළුවන් මේවා slowness. එතකොට මේ විදිහට contractions ඇති කරන්න. අපි දන්නවා A level කාලේ ඉඳලා එක හේතු නිසා GI tract එකේ contractions stimulate කරනවා and inhibit කරනවා. දැන් අපි sympathetic parasympathetic ගත්තොත් sympathetic වෙලාවදී මොකද වෙන්නේ? අපි sympathetic කියන්නේ fight or flight. අපි මොකක් හරි ඇඟ පලා යාම හෝ පහර දීමට සූදානම් වෙන වෙලාවදී අපි ආහාර ජීර්ණ පද්ධතියේ වැඩ නතර කරන කියන්නේ ඒව අඩු කරනවා ඉන්හිබිට් කරනවා. ඊට ඒ වෙලාවට මොකද කරන්නේ? කියන්නේ මෙන්න මේ විදිහට මෙයා පල්ලෙහාට යන. පල්ලෙහාට යනවා කියන්නේ මෙයා ලේසියෙන් contractions වලට excite කරන්න බෑ. ඒකට ඒ වගේ ඒවා වෙන්නේ hyperpolarization එකක් වෙන්නේ මේකේ. epinephrine, norepinephrine නැත්නම් sympathetic nervous system එකේ stimulation. එතකොට මේ විදිහට මේවා stimulate කරන්නේ කවුද? spikes ඇවිල්ලා contraction වැඩි කරන එක parasympathetic. parasympathetic තමයි මේවා stimulate කරන්නේ. ඒ වගේම stretch එකක්. stretch වෙනවා කියන්නේ දැන් මොකක් හරි කෑම පිළිලා ආහාර ජීර්ණ පද්ධතිය යම් තැනක් stretch වෙලා තියෙනවා. stretch වෙලා තියෙනවා නම් මොකද? දැන් කෑම තියෙනවා. ඒ කියන්නේ movement වැඩි කරලා contraction වැඩි කරන්න ඕනේ. එතකොට stretch වගේ කෙනොත් මෙයාව stimulate කරනවා. ඉතුරු එක තමයි acetyl choline හින්දා වගේම සමහර hormones cold වගේ ඒවා මේක stimulate කරනවා. ඊට පස්සේ අපි කතා කරනවා දැන් අපි මේ කතා කරන්නේ නිකන් rhythmic contractions ගැන. මේ rhythmic contractions වලට අමතරව tonic contractions උත් තියෙනවා. tonic කියන්නේ එක දිගටම contract වෙලා තියෙන තැන. දැන් rhythmically මකුත් වෙන්නේ නැතුව tonicallyම එක දිගට contract වෙලා තියෙන තැනුත් තියෙනවා ආහාර ජීර්ණ පද්ධතිය. මොන වගේ තැන්ද? sphincters ගැන කතා කරොත් වක්‍රපිදාන. එතකොට මේ sphincters ගැන කියද්දි මේ ස්පින්ටර් එකක් කියන්නේ එක දිගට දැන් ස්පින්ටර් එක මුකුත් වෙලා හැම වෙලේම රිලැක්ස් වෙනවා කන්ට්‍රැක්ට් වෙනවා එහෙම තියන්නේ නැහැ. ස්පින්ටර් එකක් කියන්නේ එක දිගට එක්ක කන්ට්‍රැක්ට් වෙලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් එක්ක රිලැක්ස් වෙනවා රිලැක්ස්. ඒතකොට කන්ට්‍රැක්ට් වෙද්දී මේ එක දිගට කන්ට්‍රැක්ට් වෙලා තමයි තියෙන්නේ. එතකොට මේ වගේ ඇක්ෂන්ස් වලටත් එක දිගට කන්ට්‍රැක්ට් වෙලා තියෙනවා නම් ඒක මොන වගේ වෙලාවක්ද? ඒක එක විදිහ කියනවා. එතකොට එක විදිහක් තමයි මේ ස්පයික්ස් එක දිගට ස්පයික්ස් ගොඩාක් එනවනම් ස්පයික්ස් ගොඩාක් එනවනම් මේ එක දිගට කන්ට්‍රැක්ට් වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේම කැල්සියම් ගොඩක් එනවනම් කන්ට්‍රැක්ට් වෙලා තියෙනවා. සමහර හෝමෝන්ස් නිසා මේකට උදව් වෙනවා කියලා කියනවා. ඒවා ටොනික් කන්ට්‍රැක්ෂන්ස්. දැන් අපි බලමු කොහොමද මෙයාගේ නියුරෝනල් කන්ට්‍රෝල් එක වෙන්නේ. GIT වල
කොහොමද නියුරෝන්ස් වලින් නියුරෝනල් කන්ට්‍රෝල් එක වෙන්නේ කියලා. ඒකට මම ගන්නවා ඩයග්‍රෑම් එකක්. එතකොට මේ ඩයග්‍රෑම් එක ගත්තා. පේනවද? එතකොට මෙතන මේ ඩයග්‍රෑම් එකෙන් තමයි මම මේක පැහැදිලි කරන්න යන්නේ. එතකොට දැන් මෙතන අපිට පේනවා අපි කිව්වා ගෑස්ට්‍රෝඉන්ටෙස්ටයිනල් ට්‍රැක්ට් එකටම තියෙනවා එයාගේම නර්වස් සිස්ටම් එකක්. ඒ නර්වස් සිස්ටම් එකේ තිබ්බ ප්ලෙක්සස් දෙකක්. සබ්මියුකෝසල් නැත්නම් මයිස්න, මයන්ටරික් එහෙම නැතිනම් අවබාක්‍ය. එතකොට මේ දෙන්නගේ සබ්මියුකෝසල් එක සබ්මියුකෝසා එකේ තිබ්බ මයන්ටරික් එක තිබ්බේ සර්කියුලර් මසල් එකයි ලොන්ජිටියුඩනල් මසල් එකයි අතර. එතකොට මේ දෙන්නට අපි කියනවා ඉන්ට්‍රින්සික් නර්ව්ස්. ඉන්ට්‍රින්සික් එන්ටරික් නර්වස් සිස්ටම්. එයාගේ ඇතුළෙම තියෙන එක. ඒකට එක විදිහක් තමයි GI tract එකේ නියුරෝනල් කන්ට්‍රෝල් එක වෙන එකක් මේ ප්ලෙක්සස් දෙක හරහා එන්ටරික් නර්වස් සිස්ටම්. ඊට අමතරව එළියෙන් එන සිම්පතටික් පැරාසිම්පතටික් දෙන්නත් මේවට උදව් වෙනවා. මෙයාට කියනවා අපි එක්ස්ට්‍රින්සික් නර්ව්ස් කියලා. මේ සිම්පතටික් පැරාසිම්පතටික් දෙන්නත් උදව් වෙනවා කන්ට්‍රැක්ෂන්ස් ඉන්හිබිට් කරන්න, එන්හාන්ස් කරන්න වගේ මේවා මොඩිෆයි කරනවා. ඒතර ඕනනම් මේ එන්ටරික් නර්වස් සිස්ටම් එකට තනියෙන් වුණත් මෙයාගේ මේ නියුරෝනල් ඇක්ටිවිටි කරලා කන්ට්‍රැක්ෂන්ස් තියාගෙන යන්න පුළුවන්. හැබැයි මේ දෙන්න කරන්නේ ඒක මොඩිෆයි කරනවා. අපි දන්නවා සිම්පතටික් වෙලාදී මෙයාව ඉන්හිබිට් කරලා දානවා, පැරාසිම්පතටික් වෙලාදී මෙයාව ඇක්ටිවේට් කරනවා. ඒතර මේ විදිහට මොඩිෆයි කරන එක මේ දෙන්නගේ මේ එක්ස්ට්‍රින්සික් නර්ව්ස්, පිටින් එන නර්ව්ස් වලින් කරනවා. sorry. ඊට පස්සේ මේ සිම්පතටික් ගත්තොත් ගොඩක් කෙනෙක් පෝස්ට් ගැන්ග්ලියෝනේ ප්‍රී ගැන්ග්ලියන්. ඒක දන්නවනේ සිම්පතටික් ඒ වගේ සිම්පතටික් නර්වස් සිස්ටම් එකේ මේ ගැන්ග්ලියා තියෙන්නේ මෙහෙම ස්පයිනල් කෝඩ් එකට ළඟින්. ඒ හින්දා මෙතනින් එන්නේ ප්‍රී ගැන්ග්ලියෝනේ, පෝස්ට් ගැන්ග්ලියෝනේ කියනවා. මෙතනට එන්නේ පැරාසිම්පතටික් කියවනේ ඕගන් එක ළඟ ගැන්ග්ලියා තියෙන. ඒකට එයායි ගොඩක් වෙලාට එන්නේ ප්‍රී ගැන්ග්ලියොනික් නර්ව්. ඒතකොට මේ සිම්පතටික් වල කියනවා T5 to L2. T5 to L2 segments වලින් මෙයාගේ mainly vagus හරහා S2 S4 වලින් මේවා කුපි නෝට් එකේ තියෙනවා මේ විස්තර. ඒතර මේ intrinsic nerves, extrinsic nerves වලින් මෙතනට එන්නේ. ඒ වගේම තව විදිහක් තියෙනවා. මේ එක විදිහක්. එතකොට මේවා intrinsic nerve එක විදිය. දෙවෙනි විදිහ අපි කිව්වා extrinsic nerves. තුන්වෙනි විදිහ තමයි sensory nerves. sensory nerves කියන්නේ සෙන්සරි නියුරෝන්ස් වල තියෙනවා මෙතන මේ ලූමන් එක ඇතුලේ මොකක් හරි මියුකෝසා එකට ඉරිටේට් වෙනවා නම් නැත්නම් ඉදිමෙලා ඩිස්ටෙන්ෂන් එකක් එනවා නම් කැම තියෙනවා නම් මොන හරි කෙමිකල් දේවල් තියෙනවා නම් ඒව අනුවත් අලන් යනවා ප්‍රීවර්ටිබ්‍රල් ගැන්ග්ලියා, ස්පයිනල් කෝඩ්, බ්‍රේන් ස්ටෙම් ඒකෙනුත් කන්ට්‍රෝල් එකක් දෙනවා. ඒතර නියුරෝනල් කන්ට්‍රෝල් එක ප්‍රධාන වශයෙන් තුනක් වෙන් කරන්නේ එක්ස්ට්‍රින්සික්, සිම්පතටික්, පැරාසිම්පතටික්, ඉන්ට්‍රින්සික්, එන්ටරික් නර්වස් සිස්ටම් එකේ මයන්ටරික් සමයි සෙන්සරි නර්ව්ස් වල. ඒතර මේ තුන තමයි නියුරෝනල් කන්ට්‍රෝල් එකට මතක තියාගන්න ඕනේ. එතකොට මේ මයන්ටරික් එකේ සබ්මියුකෝසල් එකේ වෙනස්කම් ගැන කතා කරද්දී මයන්ටරික් තියෙනවා කිය කොහෙද? සර්කියුලර් මසල් එකයි ලොන්ජිටියුඩනල් මසල් එකයි අතර. එතකොට මෙයා අනිවාර්යෙන් කරනවාදී මම මුලදීත් කිව්වා මේ මසල්ස් මොන හරි මසල්ස් වල ඇක්ෂන් එක තමයි මෙයා රෙගියුලේට් කරනවා ඇත්තේ. එතකොට මෙයා කරන්නේ මසල්ස් වලට තමයි බලපාන්නේ. ගොඩක් වෙලාවට මෙයාගේ එක්සයිටේටරි නියුරෝන්ස් තියෙන්නේ. මේ එක්සයිටේටරි වලින් මොකද කරන්නේ? මේවා කන්ට්‍රැක්ට් කරනවා. ඒ කන්ට්‍රැක්ට් වෙන ටෝන් එක, ඉන්ටෙන්සිටි එක කොච්චර වේගකින්ද, ඒ වගේම ෆ්‍රීකවන්සි එක කොච්චර වාර ගානකට මේවා වෙනවද වගේ ඒවා තමයි මේ මයන්ටරික් එකෙන් නෙමෙයි. සබ්මියුකෝසල් කියන්නේ සබ්මියුකෝසා එක ඇතුලේ මයිස්නස්. සබ්මියුකෝසා එක ඇතුලේ තියෙන කෙනෙක්ට මසල් කන්ට්‍රෝල් කරන්න යන්න බෑනේ මේ එළියේ තියෙන එක්ස්ටර්නල් එකට. එයා මොකද කරන්නේ? සබ්මියුකෝසා එක ඇතුලේ තියෙන ඒ සෙක්‍රීෂන්ස්, සබ්මියුකෝසල් ග්ලෑන්ඩ්ස් වලින් එන සෙක්‍රීෂන්ස්, ඒ වගේම ඇබ්සෝප්ෂන් වලට උදාහරණ තව මේකේ මසල්ස් තිබ්බ සබ්මියුකෝසා එක ඇතුලේ ඒවා කන්ට්‍රැක්ට් වෙන ඒවට තමයි උදව් වෙන්නේ. තව වැදගත් දෙයක් තියෙනවා මයන්ටරික් වල. දැන් අපි කිව්වා එක්සයිටේටරි ඇවිල්ලා තමයි කන්ට්‍රැක්ට් කරන ඒවා. ඒ කන්ට්‍රැක්ට් වෙන ඉන්ටෙන්සිටි එක, යාගේ වෙලොසිටි එක. ඊට අමතරව මෙයා සමහරලාට ඉන්හිබිටරි නියුරෝන්ස්, ඉන්හිබිටරි නියුරෝන්ස් යවනවා මේ ස්ෆින්ක්ටර්ස් වලට. එහෙම දැන් අපි කියනවා ස්ෆින්ක්ටර්ස් ටොනික් ඇක්ෂන් එකකින් කන්ට්‍රැක්ට් වෙලානේ තියෙන්නේ. ඒවා ඉන්හිබිට් කළා ස්ෆින්ක්ටර්ස් අරින්න ඕන වෙලාවට එයාට ඕන ඉන්හිබිටරි නියුරෝන්ස් යවන්නේ මේ මයන්ටරික් ප්ලෙක්සස් එකේ. ඒකට ඒ විදිහට තමයි ගෑස්ට්‍රෝඉන්ටෙස්ටයිනල් ට්‍රැක්ට් එකේ මොකක්ද නියුරෝනල් ඇක්ටිවිටි එක වෙන්නේ.
ඊළඟට අපි බලනවා එක එක රිෆ්ලෙක්සස් කියන්නේ මොකක්ද කියලා දැන් අපි දන්නවා. ඒතර රිෆ්ලෙක්ස් එකකදී දැන් රිෆ්ලෙක්සස් එක එක වර්ග ඒවා තියෙනවා. මේවා අපිට ඉස්සරහදී හම්බෙනවා. මම දැනට නිකන් කියන්න සමහර ඒවා තියෙනවා මේ එන්ටරික් නර්වස් සිස්ටම් එක ඇතුලේ විතරයි. GI tract එක ඇතුලේම වෙන රිෆ්ලෙක්සස්. පෙරිස්ටල්සිස් මික්ස් වෙන ඒවා එක එක සෙක්‍රීෂන්ස්. තව ඒවා තියෙනවා ගට් එකේ ඉඳලා ප්‍රීවර්ටිබ්‍රල් ගැන්ග්ලියා වලට එහෙම ගිහිල්ලා ආයෙ ගට් එකට එනවා. ඒතර ඒ වගේ එකක් තමයි ගෑස්ට්‍රෝකෝලික්. ඒතර මේ නමෙන්ම කියනවා ගෑස්ට්‍රෝ කියන්නේ ස්ටොමැක්. කෝලික් කියන්නේ කෝලෝන් එකට සම්බන්ධ. එතකොට ගෑස්ට්‍රෝකෝලික් කියන්නේ දැන් හිතන්න ස්ටොමැක් එකේ කෑම ඇවිල්ලා ස්ටොමැක් එක ඩිස්ටෙන්ඩ් වෙලා ස්ටොමැක් එක ඇදිලා තියෙනවා. දැන් මේ ස්ටොමැක් එක ස්ට්‍රෙච් වෙලා එතන පිම්බිලා තියෙනවා. එතකොට මොකද වෙන්නේ ස්ටොමැක් එකෙන් ප්‍රීවර්ටිබ්‍රල් ගැන්ග්ලියා හරහා කෝලෝන් එකට යවනවා පණිවිඩය. කෝලෝන් එකේ තියෙනේවා දැන් අයින් කරන්න. මොකද දැන් ස්ටොමැක් එකේ කෑම තියෙනවා ඊළඟට කෝලෝන් එකට කෑම එන්න යන්නේ. ඒතර කෝලෝන් එක ඉවැකුවේට් කරන්න. කෝලෝන් එක හිස් කරගන්න කියලා. ඊට පස්සේ තව එකක් තමයි එන්ටරෝ ගැස්ට්‍රික්. ඒතර මේ නමෙන් හදා ගන්න පුළුවන් එන්ටරෝ කියන්නේ ස්මෝල් ඉන්ටෙස්ටයින් කෝලෝන් වගේ ඉඳලා ගැස්ට්‍රික් ස්ටොමැක් එකට. ඒතර මෙතනදී වෙන්නේ දැන් ඩුවෝඩිනම් එකේ කෑම පිරලා තියෙනවා. කෑම පිරලා තියෙද්දි මෙයාලා ස්ටොමැක් එකට පණිවිඩයක් එනවා. දැන් තාම ඩුවෝඩිනම් එකේ කෑම තියෙනවා. කෑම තියෙද්දි ස්ටොමැක් එකෙන් තව කෑම එවුවොත් එක්තරා ප්‍රශ්නයක්. තාම අතන ඩයිජෙෂන් ඇබ්සෝප්ෂන් වෙනවා. මේ නිසා මොකද මෙයාලා කරන්නේ ස්ටොමැක් එකට යවනවා පණිවිඩයක්. එයාගේ මොටිලිටි සෙක්‍රීෂන් අඩු කරලා පොඩ්ඩක් ඔයාගේ වැඩේ ප්‍රමාද කරන්න කියලා රිෆ්ලෙක්ස් එකක් යවනවා. තව ඒ වගේ තියෙනවා ගැස්ට්‍රෝ අයිලියර්. ඒ කියන්නේ ස්ටොමැක් එකේ ඉඳලා අයිලියම් එකට. ඒ කියන්නේ ස්ටොමැක් එකෙන් දැන් ඔන්න කෑම තියෙනවා පෙරිස්ටල්සිස් වෙනවා එයා කෑම නිදහස් කරන්න යන්නේ දැන් එළියට. ඒතර මේ තවත් අයිලියම් එකේ ස්මෝල් ඉන්ටෙස්ටින් එකේ කෑම තියෙනවනේ එතන ප්‍රශ්නනේ එයා යවන්න එපා. අයිලියම් එකට ප්‍රශ්න මේ පණිවිඩයක් යවනවා. එයා පෙරිස්ටල්සිස් කරලා අයිලියල් ස්ෆින්ක්ටර් එක අරලා සීකම් එකට කෑම යවන්න කියලා. ඒතර ඒක තමයි ගැස්ට්‍රෝ අයිලියර්. ඒ වගේම තව ලොං රිෆ්ලෙක්සස් උත් තියෙනවා ගැස්ට්‍රෝ ඉන්ටෙස්ටයිනල් ට්‍රැක්ට් එකේ. तर අපි ජෙනරලි කතා කරොත් පැරාසිම්පැතටික් එකේ මම මුලින්ම කිව්වා GIT ෆන්ක්ෂන් එක වැඩි කරනවා සිම්පැතටික් එකෙන් GIT ෆන්ක්ෂන් එක අඩු කරනවා. ඊළඟට අපි කතා කරන්නේ මේ GI gastrointestinal tract එකේ තියෙන එක එක motility patterns එක එක movements ගැන. ඒතර movements ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් තියෙනවා. propulsive කියන්නේ අපි ගන්න ආහාර මාර්ගෙට ඉස්සරහට යන්න ඕනේ. ඒක propulsive movement. ඒ වගේම ආහාර mix කරන්න ඕනේ. එක එක තැන්වලදී ආහාර mix කරන්න ඕනේ mixing movements. මම ඉස්සෙල්ලාම කතා කරනවා propulsive movements. ඒතර propulsive movements හැම වෙලේම මොන ඩිරෙක්ෂන් එකටද යන්නේ? ANS එකේ ඉඳලා oral cavity ඩිරෙක්ෂන් එකට නෙවෙයි movements යන්නේ. අපිට යවන්න oral cavity එකේ ඉඳලා ANS ඩිරෙක්ෂන් එකට පල්ලෙහාට තමයි movements යවන්නේ. ඒ වගේම මේවා esophagus ඉඳලා rectum එකට යනකම් වගේ වෙනවා. කියන්නේ tube එකක් වගේ තියෙන තැන්වල තමයි මේවා propulsive movements වෙන්නේ. මේකට කියනවා peristalsis කියලා. නාම peristalsis වෙන්න මොකනවාද stimuli කියලා බැලුවා. gut එකේ කොහේ හරි තැනක ඩිස්ටෙන්ඩ් වෙලා කියන්නේ කොහේ හරි ඉදිමිලා වගේ පිම්බිලා තියෙනවා නම් කොහේ හරි මොනවා හරි කෙමිකල් ඉරිටේෂන් එකක් ෆිසිකල් ඉරිටේෂන් එකක් නැත්නම් පැරාසිම්පැතටික් ස්ටිමියුලේෂන් එකක් වුණාම බලන්නේ කෑම යවන්න වැඩියෙන් ඩයිජෙස්ට් කරන්න ඇබ්සෝබ් කරන්න ඒවනේ වැඩි කරන්න. ඒතර පැරාසිම්පැතටික් ස්ටිමියුලේෂන්. දැන් පෙරිස්ටල්සිස් කියන්නේ මෙහෙම එක තැනක ඉඳලා දැන් හිතන්න මෙහෙම තියෙනවා ටියුබ් එකක්. මේ තියෙන ටියුබ් එකේ මෙහෙම එක තැනක කන්ට්‍රැක්ෂන් එකක්. ඒ කන්ට්‍රැක්ෂන් එක මෙහෙම දිගට යනවා. එතකොට මෙතන තියෙන කෑම ටිකත් ඒ විදිහට ඉස්සරහට දිගටම මෙතන මේ විදිහට ටියුබ් එකක් තියෙනවා. මේක තැනක කන්ට්‍රැක්ෂන් එකක් වෙනවා. මේක දිගටම අරන් යනවා. එතකොට මේක තමයි මේ peristalsis කියන්නේ. දැන් හිතන්න ටූත් පේස්ට් එකක් අරගෙන ටූත් පේස්ට් එකේ දැන් අපි කැප් එක ඇරලා ටූත් පේස්ට් එක එක හැත්තක ඉඳලා මිරීකගෙන යද්දි මොකද වෙන්නේ? ඒක කොන එක තැනකින් පටන්ගෙන අපි එතන ඉඳලා ඉස්සරහට මිරීකගෙන යද්දි එතන තියෙන ඒ ටූත් පේස්ට් එක එළියට එනවා. ඒතර ඒ වගේ තමයි මෙතනදී propulsive මෙහෙම එක තැනක ඉඳලා මෙයා මෙහෙම තද කරගෙන යන්නේ එතනින් එළියට යනවා ඉස්සරහට යනවා. එතකොට මේවා වෙන්නේ කොහොමද කියලා බලමු. දැන් ඔන්න මොකක් හරි තැනකදී කෑම එනවා. කෑම ඇවිල්ලා ඩිස්ටෙන්ෂන් එකක් වෙනවා. මෙහෙම GIT එකේ කොහේ හරි තැනක දැන් මෙතන කෑම ඇවිල්ලා මෙතන ඩිස්ටෙන්ෂන් එකක් එනවා. එතකොට local stretch එකක්. කොහේ හරි එක තැනක් stretch වෙනවා. මේ stretch වෙද්දී එතනින් release වෙනවා serotonin. serotonin කියන්නේ neurotransmitter එකක්. මේ neurotransmitter serotonin release වෙන්න ගන්නවා මෙතනදී. ඊට පස්සේ මේ serotonin මොකද්ද කරන්නේ? Myenteric nervous plexus එක activate කරනවා.
මයන්ටරික් කිව්වේ කවුද? අර මසල් ලේයර්ස් දෙක අතර තිබෙන සර්කියුලර් එකයි ලොන්ජිටියුඩනල් එකයි අතර තිබ්බේ. එයාගෙන් ඇක්ටිවේට් කරනවා කෝලිනර්ජික් නියුරෝන්ස්. කෝලිනර්ජික් නියුරෝන්ස් කියන කවුද අගින් එන්නේ? ඇසිටයිකෝලින් එනවා. එතකොට මෙයා වර්ග දෙකකට යනවා. දැන් මෙතනනේ ඩිස්ටන්ස් එක ඇති උනේ. දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් ඉස්සරහට තමයි ගෙනියන්න ඕනේ කැම ටික. එක මෙයාගේ එක මූවමන්ට් එකක් යනවා රෙට්‍රෝගේඩ් පිටිපස්සට, අනිත් එක්ක යනවා ඉස්සරහට. මේ පිටිපස්සට යන කෙනා, ඒ කියන්නේ රෙට්‍රෝග්‍රේඩ් යන කෙනා, එයා මොකද කරන්නේ? නියුරෝන්ස් ඇක්ටිවේට් කරන රිලීස් කරන ඇසිටයිකෝලින් සබ්ස්ටන්ස් P වගේ ඒවා. මේ වලින් මොකද කරන්නේ? ස්මූත් මසල් කන්ට්‍රැක්ෂන් එකක් තමයි වෙන්නේ. එතකොට මෙතනින් පිටිපස්සට ගිය කෙනා ඇසිටයිකෝලින් සබ්ස්ටන්ස් P වගේ මෙතන කන්ට්‍රැක්ෂන් එකක් වෙනවා. දැන් මොකද්ද වෙන්නේ? මෙතනින් ඉස්සරහට යන අයට මොකද වෙන්නේ කියලා බලමු. ඇන්ටෙරෝගේඩ්. ඉස්සරහට යන අය රිලීස් කරනවා මොනවද? නියුරෝන්ස් ඇක්ටිවේට් කරලා එතනින් NO and vasoactive intestinal polypeptide. මේවා රිලීස් කරපු ගමන් එතන වෙන්නේ මොකද්ද? රිලැක්සේෂන් එක. ඉස්සරහින් තියෙන මසල් එක රිලැක්ස් වෙනවා. දැන් මොකද වෙන්නේ? මේ විදිහට ටික ටික මෙයා ඉස්සරහට යනවා. මෙහෙම තිබ්බා, මෙතන මෙහෙම ස්ට්‍රෙච් වෙලා තිබ්බා. ස්ට්‍රෙච් වුණාම එතනින් සෙරටොනින් මේ ස්ට්‍රෙච් එක නිසා සෙරටොනින් රිලීස් වුණා. එතනින් මයන්ටරික් නර්ව්ස් ප්ලෙක්සස් එක දැන් ඇක්ටිවේට් වුණා. මයන්ටරික් එකෙන් කෝලිනර්ජික් නර්ව්ස් ඇක්ටිවේට් කරලා එතනට පිටිපස්සේ තැනට මොකද්ද කරන්නේ? එතන ඇසිටයිකෝලින් සබ්ස්ටන්ස් P රිලීස් කරලා මෙතන කන්ට්‍රැක්ෂන් එකක් කරනවා. ඉස්සරහින් තන NO vasoactive intestinal peptide අරගෙන එතන රිලැක්ස් වෙනවා. දැන් ඔන්න මෙයා තව ටිකක් ඉස්සරහට ආවා. ඊළඟ මොහොතේදී මොකද වෙන්නේ? දැන් ස්ට්‍රෙච් එක තියෙන මෙතන. එතනිනුත් අර විදියට ගියා පිටිපස්සට ගිහලා එයා මොකද ගන්න? පිටිපස්සේ කොටස මෙන්න මෙහෙම එතන කන්ට්‍රැක්ට් කරා. එතනින් ඉස්සරහ කොටස රිලැක්ස් කරා. මේ විදිහට තනින් තන පිටිපස්සේ කොටස කන්ට්‍රැක්ට් වෙනවා, ඉස්සරහ කොටස ඩයිලේට් වෙනවා. ආයෙ කන්ට්‍රැක්ට් වෙනවා, ඩයිලේට් වෙනවා. මේ විදිහට කැම එක ඉස්සරහට ගෙනියනවා. මේකට තමයි පෙරිස්ටෝල්සිස් කියන්නේ. දැන් අපි ප්‍රොපල්සිව් ඉස්සරහට ගෙනියන මූවමන්ට් එක ගැන කතා කරා. ඊළඟ මූවමන්ට් එක තමයි මික්සින් මූවමන්ට් එක. මික්සින් මූවමන්ට් එක ගැන කියද්දි මික්සින් මූවමන්ට් එකේදී මොකද්ද වෙන්නේ? මොන හරි දෙයක් දැන් අපි ඉස්සරහට යවනවනේ මික්ස් කරගන්න ඕනේ. දැන් මම ඉස්සෙල්ලා ගත්ත ටූත් පේස්ට් එකේ කැප් එක වහලා. දැන් වහලා තියෙද්දි අපි ටූත් පේස්ට් එක මෙරිකනවා. ඉස්සරහට යනවද මේවා? ඉස්සරහට යන්නේ නැහැ. හැබැයි ඒක ඇතුළේම මික්ස් වෙනවා. මේ වගේ මේ ටියුබ් එක මෙතනින් වහලා මෙතන මේවා කරොත් මොකද වෙන්නේ? මික්සින්. අන්න ඒක තමයි මික්සින් මූවමන්ට්ස් කියන්නේ. දැන් අපි ජෙනරල් ඕගනයිසේෂන් එක බැලුවට පස්සේ දැන් අපි බලන්නේ ආහාර ජීර්ණ පද්ධතිය එක අවයවයෙන් අවයව එක කොටසෙන් කොටසදී මේ ජීර්ණය වෙන්නේ කොහොමද කියන දේ තමයි අපි දැන් එක ෆන්ක්ෂන්ස් බලාගෙන යන්නේ. දැන් අපි මුලින්ම යනවා මවුත් එකට. එතන මවුත් එකේ ගත්තොත් මවුත් එකේ ෆන්ක්ෂන්ස් කිහිපයක් අපි කතා කරනවා. එතනින් පළවෙනි එක තමයි මැස්ටිකේෂන්. මැස්ටිකේෂන් කියන්නේ මැස්ටිකේෂන්. ඒ කියන්නේ අපි කෑම හපන එක, චුවින්. එතකොට එතනදී වෙන්නේ දැන් අපි කටට ගන්න ලොකු ෆුඩ් පාටිකල් එකක්, ලොකු කෑම කෑල්ලක් අපි කරන්නේ මොකද? දත් වලින් හපනවා. දත් වලින් හැපුවම මේවා පත් වෙනවා චූටි ෆුඩ් පාටිකල්ස් බවට. මේත් එක්කම මේවා මික්ස් වෙනවා සලයිවා එක්ක. එතකොට මෙන්න මේ process එකට තමයි කියන්නේ මැස්ටිකේෂන් කියලා. එතකොට මොකද වෙන්නේ? චූටි කෑලි වලට කැඩෙනවා කියන්නේ චූටි කෑලි වලට කැඩුණත් එක මෙයාගේ සර්ෆේස් ඒරියා එක වැඩි වෙනවා. සර්ෆේස් ඒරියා එක වැඩි කියන්නේ අර කෙමිකල්ස් එක එකතු වෙලා එන්සයිම් වල ඒ ඇක්ෂන් එකට තියෙන සර්ෆේස් ඒරියා එක වැඩි වෙනවා කියන්නේ ඒ වගේ ඇක්ෂන් එක වැඩි වෙනවා. එතකොට කෙමිකල් ඩයිජෙෂන් වෙන ප්‍රමාණය වැඩි වෙනවා. සලයිවා එක එකතු වෙනවා. මේවා ෆුඩ් බෝලර්ස් හදනවා. එතකොට ගිලින්න පහසු කරනවා. එතකොට මේ මැස්ටිකේෂන් ගත්තොත් මේ මැස්ටිකේෂන් එකද අපි දන්නවා සාමාන්‍යයෙන් අපේ කටට කෑමක් ආවම අපිට නොදැනීම එක හැපෙනවා. අපි කටට කෑමක් ගත්තට පස්සේ හපන්න නැතුව තියාගෙන ඉන්න අඩුයිනේ. එතකොට අපිට නොදැනීම එක නිකන් රිෆ්ලෙක්ස් එකක් වගේ හැපෙනවා. අපි හිතලත් හපනවා. ඊට අමතරව මේකට පොඩි රිෆ්ලෙක්ස් එකකුත් තියෙනවා. ඒක බ්‍රේන් ස්ටෙම් එකකින් කන්ට්‍රෝල් වෙන රිෆ්ලෙක්ස් එකක්. මේකට තමයි කියන්නේ ජෝ ඕපනින් and ජෝ ක්ලෝසින් රිෆ්ලෙක්ස් එක. එතකොට මේක වෙන්නේ දැන් කට ඇතුළට මොකක් හරි කෑම එකක් අරගෙන දැන් අපේ කට ඇතුළේ අපිට දැනනවා දැන් කෑම එකක් තියෙනවා. ෆුඩ් බෝලර්ස් එකක් හැදිලා තියෙනවා. එතකොට මේ ෆුඩ් තියෙද්දි අපි මොකද කරන්නේ?
ඉස්සල්ලම mastication muscles මොනවද mastication muscles temporalis lateral medial pterygoids masseter වගේ muscles වලට යවනවා inhibition එකක් මේ reflex කරා ඒවා inhibit වුණ ගමන් මොකද වෙන්නේ jaw එක පල්ලෙහාට වැටෙනවා jaw එක පල්ලෙහාට වැටෙනවා කියන කට ඇරෙනවා කට ඇරුණම මොකද වෙන්නේ අර muscles stretch වෙනවා ඊට පස්සේ stretch reflex එකක් ගිහිල්ලා ආයෙත් මේ කට වහනවා jaw closing reflex කට වැහුණු ගමන් ආයෙත් කෑම කටේ අර හිර වෙලා තියනවා කියලා කටේ කෑම තියනවා කියලා දැනෙනවා. ආයෙත් මොකද වෙන්නේ? mastication muscles inhibit කරනවා කට ඇරෙනවා. කට ඇරුණු ගමන් muscle stretch වෙනවා. stretch reflex එකක් ගිහලා ආයෙ muscle contract වෙනවා. කට වැහෙනවා. මේ විදිහට reflection එකක් විදිහටත් mastication වෙනවා. එතකොට ඒක නිකන් මතක තියාගන්න reflex එකක් විදිහටත් වෙනවා. අපිට voluntary එක අනිවාර්යෙන් කරන්නත් පුළුවන්. ඊට පස්සේ ටේස්ට් ගැන කිව්වොත් දැන් ඔන්න එක ෆන්ක්ෂන් එකක් අපි කතා කරා මැස්ටිකේෂන් කටේදී වෙන එක දෙයක්. ඊටු එක තමයි ටේස්ට් එක. රස දැනෙන්නේ අපිට කටේ දිව තියෙන. ටං එකේ තියෙනවා රිජස් නිකන් ගැටිටි වගේ જાතිය. ටං එකේ. මේ රිජස් වල තියෙනවා අපි GSM එකේ ගොඩක් ඉගෙන ගත්ත මේවා ගැන මේවල මොනවද තියෙනවා පැපිලේ රිජස් වල තියෙනවා පැපිලේ කියලා જાතිය. පැපිලේ වර්ග තියෙනවා සර්කම්වලේට් තියෙනවා ෆංගයිෆෝම් ෆිලිෆෝම් ෆෝලියේට් වගේ එක එක පැපිලේ වර්ග තියෙනවා. මේ පැපිලේ වල මොනවද තියෙනවා කියන්නේ ටේස්ට් බඩ්ස් තියෙනවා. මේ ටේස්ට් බඩ්ස් වල තමයි අපේ රස දැනගන්න ඕනේ ඒ රිසෙප්ටර්ස් තියෙන්නේ. එතකොට රස දැනගන්න ඕන රිසෙප්ටර්ස් තියෙන එතන. දැන් අපි ගත්තොත් ඒ වගේම මතක තියාගන්න ඕන අර මේ පැපිලේ වලින් ෆිලිෆෝම් එකේ නෑ මේ ටේස්ට් බඩ්ස්. ටේස්ට් බඩ්ස් තියෙන්නේ සර්කම්වලේට් ෆංගයිෆෝම් ෆෝලියේට් කියන වගේ ෆිලිෆෝම් පැපිලේ වල නෑ ටේස්ට් බඩ්ස් නෑ. ඊට පස්සේ අපි කතා කරනවා දැන් මේ ටේස්ට් බඩ්ස් මීට අමතරව ටං එකට අමතරව තව තියෙන තැන් තියෙනවා. ඒ තියෙන තැන් තමයි පැලට් එකේ තියෙනවා ඊසොෆේගස් එකේ තියෙනවා ෆැරින්ක්ස් එකේ ඊට පස්සේ ටොන්සිලර් පිලර්ස් වගේ තැන්වල තව ටේස්ට් බඩ්ස් තියෙන තැන් තියෙනවා. එතකොට මේ ටේස්ට් බඩ් එක මේවා එච්චරම වැදගත් වෙන්නේ නැහැ මේ සෙම් එකට. අපි මම නිකන් කියන්න මේ හැබැයි මේ රෆ් අයිඩියා එකක් තියෙනවනේ ටේස්ට් බඩ් එකක් කොහොමද හැදෙන්නේ? දැන් මේ ටං එකේ පැපිලේ වල තියෙන ටේස්ට් බඩ් එක රූපය තමයි මේ. එතකොට මේකේ මෙහෙම වලක් වගේ එකක් තියෙනවා. වලක් කියන්නේ වලේ මොකද්ද තියෙන්නේ? ටේස්ට් පෝ එක. ඒ සිදුරක් වලක් වගේ එකක් තියෙනවා. එතකොට මේ වලට තමයි මේ ටේස්ට් රිසෙප්ටර් සෙල්ස් ගිහිල්ලා තියෙන්නේ. ඒ වගේ මයික්‍රෝවිලයි මේ තියෙන මයික්‍රෝවිලයි. මේ වගේ මයික්‍රෝවිලයි මෙතන තියෙනවා. ඊට අමතරව සපෝටින් සෙල්ස් තියෙනවා. ඊට පස්සේ ඒව සම්බන්ධ වෙනවා එෆරන්ට් නර්ව් එකට. ඒ නර්ව් එකෙන් අරගෙන යනවා. දැන් අපි මොකක් හරි කෑමක් කෑවම මොකද වෙන්නේ? දැන් එයා කටේදී දත් වලින් මැස්ටිකේෂන් වෙනවා. මැස්ටිකේෂන් අපි හොඳට ඒක හපනවා. හැපුවට පස්සේ කෑලි වලට කැඩුනට පස්සේ මොකද කරන්නේ? සලයිවා එක මේවා මික්ස් වෙනවා ඒ ගම. ඒකනේ මැස්ටිකේෂන් කියන්නේ කඩන එකටයි සලයිවා එක මික්ස් වෙන එකටයි. දැන් මික්ස් වුණාට පස්සේ මේවා සලයිවා එක මික්ස් වෙලා මියුකස් සලයිවා එක මික්ස් වෙලා මේවා මේ සිදුරට වැටෙනවා. සිදුරට වැටුණම මේ සිදුර දෙසට ඇවිල්ලා තියෙන මොනවද? මයික්‍රෝවිලයි. මේ මයික්‍රෝවිලයි වල තියෙනවා ටේස්ට් රිසෙප්ටර්ස්. එතකොට මේවා සිදුරට වැටුණ ගමන් අර ටේස්ට් රිසෙප්ටර්ස් එක්ක බැඳෙනවා. බැඳිලා මොකක් හරි එක්ක සෝඩියම් ඇතුළට ගන්නවා පොටෑසියම් එළියට යන එක බ්ලොක් කරන්නේ මොන විදිහකින් හරි රිසෙප්ටර් එක ඩීපෝලරයිස් වෙලා මොකද වෙන්නේ? එතන රිසෙප්ටර් පොටෙන්ෂල් කියලා එකක් හැදෙනවා. ඊට පස්සේ මේ රිසෙප්ටර් පොටෙන්ෂල් එක මේ ඇෆරන්ට් නර්ව් එකේ ඇක්ෂන් පොටෙන්ෂල් එකක් ඇති කරලා රස දැනෙනවා. ඒතකොට රස ගත්තොත් අපි මේවා මුලින්ම මෙඩල් එක හරහා ඊට පස්සේ තැලමස් එකට ගිහලා කෝටෙක්ස් එකට යනවා. ඒතකොට මේක ගොඩාක් අර නියුරෝ වගේ ඕනේ නෑ ටිකක් දැනගත්තම ඇති මේ විදිහට ගිහලා කෝටෙක්ස් එකට ගිහලා අපිට රස දැනෙන්නේ කියන එක. එතකොට දැන් අපි ටං එකේ ඒ ටික කතා කරා. එතකොට මෙතනදී අපි කියන්න ඕනේ ඉනෝවේෂන් ගැන. ටං එකේ මෙහෙම දැන් මේ අපි ටං එක කියලා ගත්තොත් anterior 2/3 මේකම posterior 1/3 කියලා තුනෙන් එක. මේ තියෙන anterior 2/3. anterior 2/3 වලටම nerve supply කරා යන කවුද? coda tympani. පෙනයි නර්ව් එක කියන්නේ ෆේෂල් නර්ව් එකේ කොටසක. මේක හිච්චයික් වෙලා යන ලින්ගුවල් එක. කොහමරි ෆේෂල් නර්ව් එකෙන් තමයි මේ ටික ගන්න. සෝ මේ ටිකට ටෙස්ට් අරන් යන කවුද? ග්ලොසොෆැරින්ජිය. ඊට
ඊට අමතරව මම කිව්වනේ තවත් ටේස්ට් බඩ්ස් තියෙන තැන් තියෙනවා පැලට් එකේ තියෙනවා එපිග්ලොටිස් එකේ ඊසොෆේගස් එකේ උඩ කෑලි ඒ වගේ තැන් වලින් අරන් යන්නේ වේගස් එකේ. ඒකට දැන් මම කිව්වා අපි කෑම එකක් ගන්නවා ඒවා මැස්ටිකේට් වෙනවා සලයිවා මියුකස් එක මික්ස් වෙනවා ඊට පස්සේ මේවා ගිහිල්ලා ටේස්ට් රිසෙප්ටර්ස් වල බැඳෙනවා ඒකේ රිසෙප්ටර් පොටෙන්ෂල් එක සෙන්සරි නර්ව් සෙල් ඇක්ෂන් පොටෙන්ෂල් එක ඊට පස්සේ ටං එකේ නම් මේ ඇන්ටීරියර් 2/3 වලින් දැනුණු රසක් නම් එයා යනවා කෝඩා ෆේෂල් නර්ව් එක හරහා මෙතන දැනුණු රසක් නම් එයා යනවා ග්ලොසොෆැරින්ජියල් හරහා ඊට අමතරව අනිත් තැන් නම් මොනවද පැලට් ඊසොෆේගස් ටොන්සිලර් පිලර්ස් ෆැරින්ක්ස් වගේ තැන් වලින් යනවා ඒවා යනවා වේගස් නර්ව් එක හරහා මේවා ගිහිල්ලා කුමාරි මෙඩල් එක හරහා තැලමස් එකට ගිහිල්ලා එතනින් කෝටෙක්ස් එකට අපිට රස දැනෙනවා. එතකොට මේක තමයි කටේදී වෙන ප්‍රධානම දෙයක්. ඊට පස්සේ මේ ටේස්ට් එකේදී එක එක අපිට එන්න පුළුවන් එක එක ඩිසෝඩර්ස් එන්න පුළුවන් ටේස්ට් සෙන්සේෂන් වල. එකක් තමයි ඩිස්ගියුසියා. ඩිස්ගියුසියා කියන්නේ දැන් අපිට දැනෙන්න ඕන රස නෙවෙයි. රස වෙනස් වෙලා දැනෙනවා. ඒ වගේම ඒ ගියුසියා කියන්නේ අපිට රසක් දැනෙන්නේ නැහැ. කෑම ගත්තට ඒ වගේ රස දැනෙන්නේ නැති ලෙඩක් එන්න පුළුවන්. ඒ වගේම හයිපෝගියුසියා කියන්නේ අපිට රස දැනෙන ප්‍රමාණය අඩුයි. මොකක් හරි දෙයක සාමාන්‍ය කෙනෙක්ට වඩා දැනෙන රස ප්‍රමාණය අඩුයි. මේ ගොඩක් වයසට යද්දී වෙනවා මේ ටේස්ට් බඩ්ස් මේවා මේ ඩීජනරේට් වෙනවා. ඒතකොට ඩීජනරේට් වෙද්දී රස දැනෙන එක අඩු වෙනවා. හයිපෝගියුසියා කියන එක වයසට යනකොට ඇති වෙනවා. ඊළඟට අපි කතා කරමු දැන් කටේදී වෙන තව දෙයක් තමයි තව වැදගත් දෙයක් තමයි කටේ තියෙන මොනවද සලයිවා. මේ සලයිවා කියන ගොඩක් වැදගත් වෙනවා. ගොඩක් ෆන්ක්ෂන්ස් තියෙන එකක් තමයි සලයිවා කියන්නේ. එතකොට මේ සලයිවා නැත්තම් කේටය කේටය කියන්නේ මොකද වතුර වගේ ඩයිලූට් වතුර වගේ එකක්. මෙයා හැම වෙලේම සලයිවා කියද්දී අපි මතක තියාගන්න ඕනේ සලයිවා හැම වෙලේම හයිපෝටොනික් ප්ලාස්මා එකට වඩා ප්ලාස්මා එකේ ටොනිසිටි අපි කියන 285 295 අතර වගේ 190ක් වගේ. එතකොට ඊට වඩා හැම වෙලේම සලයිවා එක හයිපෝටොනික් එක මතක තියාගන්න හැම වෙලාවකදීම සලයිවා එක ප්ලාස්මා එකට වඩා හයිපෝටොනික් සාමාන්‍යයෙන් සලයිවා ලීටර් එකක් විතර දවසට හැදෙනවා 800 1500 අතර වගේ කියන්නේ. මෙයාගේ pH එක pH කීයද 6යි 7යි අතර. කියන්නේ චුට්ටක් ඇල්කලයින් වගේ ටිකක් ඇල්කලයින් කියන්නේ ටිකක් ඇල්කලයින් වගේ pH එක. මේ pH එක වැදගත් වෙන්නේ මේ pH එක තමා මේ අපි දන්නා කටේ තියෙන එන්සයිම් එකක් එළවල දිත්‍ති කරන ගත්ත ටයලීන් කියලා. මේ ටයලීන් එන්සයිම් එක වැඩ කරන්න හොඳම pH අගය තමයි මෙන්න මේ pH එක. මොකද්ද? pH 6 7 7. එතකොට මේ සලයිවා එන්නේ කොහෙන්ද? සලයිවා එනවා ප්‍රධානම සලයිවරි ග්ලෑන්ඩ්ස් තියෙනවා. මොනවද සලයිවරි ග්ලෑන්ඩ්ස් ප්‍රධානම? පැරොටිඩ් ග්ලෑන්ඩ් එක තියෙනවා. ඊට පස්සේ සබ්මැන්ඩිබියුලර්, සබ්ලින්ගුවල්, ඊට අමතරව තව ලින්ගුවල් ග්ලෑන්ඩ්ස්, බකල් ග්ලෑන්ඩ්ස්, පැලටයින් ග්ලෑන්ඩ්ස් වගේ වගේනොත් සලයිවා එනවා. ඊට පස්සේ අපි කතා කරනවා සලයිවා වල කම්පොසිෂන් එක. සලයිවා වල ගත්තොත් 98%ක්ම කියන වැඩි ප්‍රමාණයක් මේ ප්‍රසන්ටේජස් මතක තියාගන්න ඕනේ. වැඩියෙන්ම තියෙන්නේ වතුර තමයි වැඩියෙන්ම සලයිවා වල තියෙන. ඊට අමතරව ඉලෙක්ට්‍රොලයිට්ස් තියෙනවා. සෝඩියම්, පොටෑසියම්, ක්ලෝරයිඩ්, බයිකාබනේට් වගේ ඒවා තියෙනවා. ඊට මියුකස් තියෙනවා. එන්සයිම්ස් වර්ග ගොඩක් තියෙනවා. එන්සයිම්ස් ගත්තොත් මොනවද? ඇමයිලේස්. ඇමයිලේස් එන්සයිම් එක කියන කිව්වොත් ඇමයිලේස් කරන්නේ මොකද්ද? පිෂ්ඨය ජීර්ණය කරන එක. මෙයාටම තමයි කටේදී ටයලීන් කියලා කියන්නේ. මේ ඇමයිලේස් වලින් කරන්නේ පිෂ්ඨය තියෙන ඒවා ජීර්ණය කරනවා. ආය ලයිපේස්. ලයිපේස් කියන්නේ මොනවද? ලයිපේස් වලින් සාමාන්‍යයෙන් කරන්නේ ට්‍රයිඑසයිල් ග්ලිසරෝල් කඩන එක. ට්‍රයිඑසයිල් ග්ලිසරෝල් කඩනවා ලින්ගුවල් ලයිපේස් තියෙනවා කටේ. ඒ වගේම තියෙනවා ස්ටාර්ච්. පිෂ්ඨය කඩන්න ඇමයිලේස්. ඇල්ෆා ඇමයිලේස් කියන. එහෙම නැතිනම් ටයිලීන්. නැතිනම් ටයලීන් තියෙනවා. හරිද? එතකොට ටයලීන්. එතකොට මේ වගේ එන්සයිම් තියෙනවා. ඊට අමතරව තව තියෙනවා කැලික්‍රේන්. කැලික්‍රේන් කරන්නේ වේසෝ ඩයිලේට් කරන එක. සලයිවරි ග්ලෑන්ඩ්ස් වල තියෙනවනේ බ්ලඩ් වෙසල්ස් ඒවා ඩයිලේට් කරනවා. ඩයිලේට් කරලා සලයිවරි ග්ලෑන්ඩ් වලට එන බ්ලඩ් ප්‍රමාණය වැඩි කියන සලයිවා හදන එක වැඩි කරනවා. ඊට අමතරව තව තියෙනවා එන්සයිම් වර්ගයක් බැක්ටීරියා මරන්න. දැන් අපි ගන්න කෑම වල බැක්ටීරියා තියෙන්න පුළුවන්. එතකොට මේ කෙලවල කේටයේ තියෙන මේ එන්සයිම්ස් වලින් මොකද කරන්නේ? බැක්ටීරියා
වලට හානි කරනවා. හානි කරාම මේ බැක්ටීරියා වලින් එන්න පුළුවන් ඉන්ෆෙක්ෂන් වලින් අපිට ආරක්ෂාවක් දෙනවා. ලයිසෝසයිමල් එන්සයිම්ස් තියෙනවා, අයමනෝද ලැක්ටෝෆෙරින් තියෙනවා, ලැක්ටෝපෙරොක්සිඩේසස් තියෙනවා, IgA වගේ ඒවා තියෙනවා. ඊට ඇසිඩ් ෆොස්ෆේටේස් තව බ්ලඩ් ගෲප් ඇන්ටිජන්ස් තියෙනවා කියලා තියෙනවා. MCQ එක අහුවා වගේ මට මතකයි. දැන් එතකොට අපි සලයිවා එකේ කම්පොසිෂන් එක ගැන දැනගත්තා. වතුර තමයි වැඩියම තිබ්බේ. එක එක අයන වර්ග තිබ්බා, මියුකස් තිබ්බා, එන්සයිම්ස් ගොඩක් තිබුණා. එතකොට මේවත් එක්ක දැන් අපි යන් කොහොම මොනවද මේ කේටයේ තියෙන ෆන්ක්ෂන්ස්. දැන් එතකොට මම කිව්වා ලයිපේස් තියෙනවා මුලින්ම පිෂ්ඨ මේ මුලින්ම ට්‍රයිඇසයිල්ග්ලිසරෝල් ජීර්ණය වෙන්න පටන් ගන්න කටේදී. ඒතකොට මෙන්න ඇමයිලේස් තියෙනවා පිෂ්ඨේ ජීර්ණය වෙන්න ගන්න. මේ වගේ ඩයිජෙෂන් එකක් කරන්න උදව් කරනවා. එතකොට මේ කේටය. ඊට අමතරව අපි කටට ගන්න කෑම. දැන් අපි ගන්න කෑම ගොඩක් ඩ්‍රයි දේවල්. ඒ ඩ්‍රයි දේවල් මොකද කරන්නේ? තෙතමනයක් දෙනවා. ඒවට මොයිසන් කරනවා, ලුබ්‍රිකේට් කරනවා. එතකොට මොකද වෙන්නේ? මේ මොයිසන් කරලා ඒවා ලුබ්‍රිකේට් කරාම අපිට ගිලින්න ලේසි වෙනවා. ඒ වගේම මේ ඕරල් හයිජීන් එක කටේ පිරිසිදු බව තියාගන්නත් මේක වැදගත් වෙනවා සලයිවා. මොකද දැන් අපි කිව්වා මුලින්ම ඉස්සෙල්ලා මම කම්පොසිෂන් වලදී කිව්වා ඇන්ටි බැක්ටීරියල් එන්සයිම්ස්. බැක්ටීරියා වලට හානි කරන්න පුළුවන් එන්සයිම්ස් දෙනවා සලයිවා වල. එතකොට ඒවා ගත්තොත් දැන් අපි කෑමක් ගත්තාම ඒ මොකක් හරි අපේ කටේ ඇති වෙන්න පුළුවන් බැක්ටීරියා. කටේ තියෙන මේ බැක්ටීරියා හැදෙනවා බැක්ටීරියා. ඒවා මේ සලයිවා වල තියෙන ඇන්ටි බැක්ටීරියල් එන්සයිම්ස් වලින් අයින් කරලා දාන්න. ඒතකොට ඉන්ෆෙක්ෂන්ස් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම සලයිවා කේටේ ස්‍රාවයේ වෙද්දී ෆ්ලෝ එකක් තියෙනවනේ. ඒකෙන් සමහර බැක්ටීරියා හොදලා අයින් කරලා දාන්න පුළුවන්. තව ලැක්ටෝෆෙරින් වගේ ඒවා කරන්නේ දැන් බැක්ටීරියා එකක් ග්‍රෝ වෙන්න එක පෝෂණය ඕනනේ යාට. ඒ ඕන ප්‍රධාන දෙයක් තමයි අයර්න්. අයර්න් ඕනේ බැක්ටීරියා ග්‍රෝ වෙන්න. ඒතකොට මේ ලැක්ටෝෆෙරින් කරන්නේ මේ අයර්න් එක්ක බැඳෙනවා. දැන් මොකද වෙන්නේ? බැක්ටීරියා වලට ඕන අයර්න් එයාලට ගන්න බෑ. හින්දා බැක්ටීරියා වර්ධනය වෙන එක නතර කරනවා. ඒ වගේම දැන් මං කිව්වා මුලින්ම ටේස්ට් එක ගැන කතා කරද්දි අර ටේස්ට් පෝ එකට කෑම ගියේ කොහොමද? සලයිවා එක මික්ස් වෙලා ඒ සොලියුෂන් එකෙන් යන්නේ. ඒක සලයිවා නැත්තම් ඒ වගේ දෙයක් වෙන්නේ නැහැ. හින්දා රස දැනෙන එකත් අඩු වෙනවා. ඒ වගේම ගිලින්න දැන් මේ සලයිවා උදව් කරනවා. කියලා නැත්තම් ගිලින්න අපිට අමාරුයි. ඒ වගේම කතා කරද්දි අපේ ටංග් එකේ ලිප්ස් වල මූවමන්ට්ස් වලටත් මේ සලයිවා උදව් වෙනවා. දැන් අපි බලමු සලයිවා කොහොමද හැදෙන්නේ කියලා. කියන්නේ මේ කේටය නිෂ්පාදනය වෙන හැටි තමයි දැන් බලන්න යන්නේ. එතකොට මේ කේට ග්‍රන්ථි වල සලයිවරි ග්ලෑන්ඩ්ස් වල පාර්ට්ස් දෙකක් තියෙනවා. එකක් තමයි ඇසිනා පාර්ට් එක, අනිත් එක ඩක්ට් එක. ඇසිනා සෙල්ස් තියෙන පාර්ට් එකයි ඩක්ට් එකකුයි තියෙනවා මෙන්න මෙහෙම. මේ තියෙන සෙල්ස්. මේ තියෙන ඩක්ට් එක, මේ පාර්ට් එක ඩක්ට් එක, මේ පාර්ට් එක ඇසිනා පාර්ට් එක. ඇසිනයි තියෙන තැන ඇසිනා සෙල්ස් තියෙන මේක. එතකොට මුලින්ම බ්ලඩ් වලින් අරගෙන මුලින්ම ප්‍රයිමරි සෙක්‍රීෂන් කියලා එකක්. මේ තියෙන ඇසිනයි. ඇසිනා සෙල්ස්. එතකොට මේ වගේ සෙක්‍රීෂන් මෙතනට මුලින්ම දානවා සොලියුෂන් එකක් මේ ඇසිනයි වලින්. ඒකට අපි කියනවා ප්‍රයිමරි සෙක්‍රීෂන් එක කියලා. මේ ප්‍රයිමරි සෙක්‍රීෂන් එක බ්ලඩ් වගේම බ්ලඩ් වලටම සමාන ටොනිසිටි එකක් තියෙනවා. ඒත් ප්‍රයිමරි සෙක්‍රීෂන් එක අයිසෝටොනික්. අයිසෝටොනික් ටු ප්ලාස්මා. ප්ලාස්මා එකට අයිසෝටොනික් ප්‍රයිමරි සෙක්‍රීෂන් එක. ඒ කියන්නේ එක අයන් වල කන්සන්ට්‍රේෂන් එකේම ප්ලාස්මා එකට සමානයි. එකම ටොනිසිටි එකක් තමයි තියෙන්නේ. ඊට පස්සේ මොකද්ද මේ ඩක්ස් වලින් කරන්නේ? මම දැන් මුලින්ම කිව්වා සලයිවා ගැන කතා කරද්දී සලයිවා අනිවාර්යයෙන්ම ප්ලාස්මා එකට වඩා ටෝන් එක අඩු දෙයක්. සලයිවා කියන්නේ ප්ලාස්මා වලට වඩා මේ ටොනිසිටි එක අඩුයි. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම හයිපෝටොනික්. එතකොට මෙතනට එද්දි මෙයා හයිපෝටොනික් වෙන්න නම් හයිපෝටොනික් වෙන්න නම් මොකද වෙන්නේ? මෙතනදී මොකක් හරි වෙනසක් වෙන්න ඕන. ඒ මොඩිෆිකේෂන් එක තමයි මේ ඩක්ස් වලදී වෙන්නේ. එතකොට ඩක්ස් වලදී වෙන්නේ මොනවද කියලා අපි දැකින් එක බලමු. එකක් තමයි ඩක්ස් වලදී සෝඩියම් ආයෙත් රිඇබ්සෝබ් කරගන්නවා බ්ලඩ් වලට. ඒත් එක්ක මේකටම කපල් වෙලා පොටෑසියම් මේක ඇතුළට යවනවා. මේකට ATP ඕනේ. කියන්නේ සක්‍රියව කරන දෙයක්, ඇක්ටිව්ලි කරන දෙයක්.
මේ විදිහට සෝඩියම් ගන්න මොකද වෙන්නේ? මේ ඇතුලේ තිබ්බ නෙගටිවිටි එක මොකද වෙන්නේ? වැඩි. පොසිටිව් අයන් එකක් මෙහෙට යනවා. මේ පැත්තේ පොසිටිවිටි එක වැඩි. ඒකෙන් හැදෙන ග්‍රේඩියන්ට් එකෙන් නිකම් පැසිව්ලිම යනවා ක්ලෝරයිඩුත් මේ පැත්තට. ඒ වගේම බයිකාබනේට් යනවා. බයිකාබනේට් කොටසක් ඇක්ටිව් යනවා. කියන්නේ ඇක්ටිව්ලි අපි සෙක්‍රීට් කරනවා. තව කොටසක් මේ ක්ලෝරයිඩ් එක්කම කපල් වෙලා පැසිව් යනවා. ඒතර ඇක්ටිව් පැසිව් දෙවිදිහටම යනවා බයිකාබනේට්. දැන් ඔන්න මේ විදිහට මේව වෙලා එළියට එන සෙක්‍රීෂන් එකට අපි කියනවා සෙකන්ඩරි සෙක්‍රීෂන් එක. මොඩිෆයි වෙලා යන එක න සෙකන්ඩරි සෙක්‍රීෂන්. එහෙම නැතිනම් එකට අපි කියනවා සලයිවා කියලා. එතකොට මේ ප්‍රයිමරි සෙක්‍රීෂන් එක මොකද වෙලා තිබ්බේ? අයිසෝටොනික් වෙලා. මෙයා හයිපෝටොනික් වෙලා තමයි එළියට එන්නේ. එතකොට මෙයාගේ ප්ලාස්මා එකට සාපේක්ෂව මොනවද අඩු ඇත්තේ? මෙයා ඇතුළට දැම්මා. මේවා එළියට ගත්තා. එතකොට ප්ලාස්මා එකට සාපේක්ෂව සෝඩියමුයි ක්ලෝරයිඩුයි අඩුයි. ප්ලාස්මා එකට සාපේක්ෂව මෙයාගේ තවත් පොටෑසියම් ඇතුළට දැම්මනේ මේ ඇතුළේ යන සෙක්‍රීෂන්. එතකොට පොටෑසියමුයි බයිකාබනේටුයි වැඩි ප්ලාස්මා එකට සාපේක්ෂව. ඊට පස්සේ දැන් අපි බලනවා අයනික් කන්සන්ට්‍රේෂන්. දැන් මේ සලයිවා වල සෙක්‍රීෂන් වල රේට් එක. දැන් අපි මේ එක එකන ස්ටිමියුලේෂන් එකේ ප්‍රමාණය අනුව සලයිවා සෙක්‍රීට් වෙන වේගය ඒ රේට් එක වෙනස් වෙන්න පුළුවන්. රේට් එක වෙනස් වෙද්දී කොහොමද මේ අයන් සෙක්‍රීෂන් වෙනස් වෙන්නේ කියලා බලමු. එතකොට දැන් අපි දන්නවා මොකක් හරි වෙලා මොකක් හරි හේතුවක් නිසා මේකෙන් වේගෙන් යනවා. මේක හරහා සලයිවා පුදුම වේගකින් සෙක්‍රීට් වෙනවා. වේගකින් සෙක්‍රීට් වෙනවා කියන්නේ මේ රිඇබ්සෝප්ෂන් සෙක්‍රීෂන් වෙන්න වෙලාවක් නැහැ. එයා වේගෙන් යනවා. මෙතනින් ස්ක්වීස් වුන ගමන් වේගෙන් මේ විදිහට කන්ට්‍රැක්ට් වුන ගමන් මේව වේගෙන් යනවා. වේගෙන් යනවා නම් මේවා රිඇබ්සෝබ් වෙන්න වෙලාවක් නැහැ. එතකොට සෝඩියම් රිඇබ්සෝබ් වෙන්න වෙලාවක් නැහැ. ක්ලෝරයිඩ් රිඇබ්සෝබ් වෙන්න වෙලාවක් නැහැ. පොටෑසියම් බයිකාබනේට් සෙක්‍රීට් වෙන්න වෙලාවක් නැහැ. එතකොට හිතන්න දැන් මෙයාගේ මේ යන ෆ්ලෝ රේට් එක ගොඩක් වැඩි. ෆ්ලෝ රේට් එක ගොඩක් වැඩි වෙලාවට මොකද්ද වෙන්නේ? ෆ්ලෝ රේට් එක දැන් වැඩි. ෆ්ලෝ රේට් එක වැඩි. ෆ්ලෝ රේට් එක වැඩි කියන්නේ මෙයාට මේ සෝඩියම් රිඇබ්සෝබ් කරගන්න, මේ සෝඩියම් ක්ලෝරයිඩ් රිඇබ්සෝබ් කරගන්න, මේ පොටෑසියමුයි බයිකාබනේටුයි සෙක්‍රීට් කරගන්න මෙයාට වෙලාවක් නැහැ. එතකොට මෙයාගේ වෙන්නේ සෝඩියමුයි ක්ලෝරයිඩුයි මොකද වෙන්නේ? අඩුයිද වැඩිද තිබෙනවට? සාමාන්‍යයෙන් තියෙනවට වඩා සෝඩියමුයි ක්ලෝරයිඩුයි වැඩි වෙනවා. ඒ වගේම පොටෑසියම් අඩු වෙනවා. හැබැයි මෙතනට බයිකාබනේට් එන්නේ නැහැ. මම අන්තිමේට කියන ඒ බයිකාබනේට් එන්නේ නැති හේතුව. දැන් ඒතකොට ෆ්ලෝ රේට් එක අඩුයි. මෙයා හිමීට යන්නේ. හිමීට යනවා නම් මෙයාට ඕන තරම් වෙලාවක් තියෙනවා සෝඩියමුයි ක්ලෝරයිඩුයි රිඇබ්සෝබ් කරගන්න, පොටෑසියම් සෙක්‍රීට් කරන්න. එතකොට ඒ විදිහට ඒ වගේ වෙලාවට සෝඩියමුයි ක්ලෝරයිඩුයි අඩුයි, පොටෑසියම් වැඩි වෙනවා. එතකොට දැන් හැබැයි මේ විදිහට මොන විදිහට අයන් වෙනස් වුණත් මේ අවස්ථා දෙකේදීම ඕනම වෙලාවක සලයිවා ප්ලාස්මා එකට වඩා හයිපෝටොනික්. පොටෑසියම් මේ බයිකාබනේට් මේ විදිහට වෙනස් වෙන්නේ නැත්තේ ඇයි කියලා බලුවොත් බයිකාබනේට් වල ඉෆෙක්ට් එකක් තියෙනවා. මේ සලයිවා සෙක්‍රීෂන් වෙනස් වෙද්දී බයිකාබනේට් සෙක්‍රීෂන් උත් වෙනස් වෙනවා. සෙක්‍රීෂන් සලයිවරි සෙක්‍රීෂන් වල වේගය වැඩි නම් බයිකාබනේට් සෙක්‍රීෂන් උත් වැඩි. නිසා බයිකාබනේට් මේ විදිහට වෙනස් වෙන්නේ නැහැ. මේ තුන් දෙනා තමයි මේ විදිහට වෙනස් වෙන්නේ. දැන් අපි දන්නා හෝමෝන් එකක් තියෙනවා ඇල්ඩෝස්ටරෝන්. GSM එකේ අපි ගොඩක් කතා කරා ඇල්ඩෝස්ටරෝන් ගැන. මේ ඇල්ඩෝස්ටරෝන් වලින් ආවොත් ඇල්ඩෝස්ටරෝන් වලට ඉෆෙක්ට් එකක් තියෙනවා සෝඩියම් ක්ලෝරයිඩ් ඇබ්සෝප්ෂන් වැඩි කරන්න, පොටෑසියම් සෙක්‍රීෂන් වැඩි කරන ඉෆෙක්ට් එකක් ඇල්ඩෝස්ටරෝන් වලට තියෙනවා. ඊට පස්සේ දැන් අපි කතා කරන්නේ මේ සලයිවා සෙක්‍රීෂන් වලට තියෙන නියුරෝනල් කන්ට්‍රෝල් එක මොන වගේද කියලා. නියුරෝනල් කන්ට්‍රෝල් එක මොන වගේද කියලා කතා කරමු. අපි දන්නවා පැරාසිම්පතටික් සිම්පතටික් සිස්ටම් එකෙන් සලයිවරි සෙක්‍රීෂන් එකට බලපෑමක් කරනවා. එතකොට මෙතනදී අපි අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන එකක් තමයි මේ සෙක්‍රීෂන් සලයිවරි සෙක්‍රීෂන් රේට් එක ගොඩක්ම බලපාන මේ නියුරෝනල් කන්ට්‍රෝල් එක. එතනදී පැරාසිම්පතටික් උනත් සිම්පතටික් උනත් පැරාසිම්පතටික් උනත් සිම්පතටික් උනත් මේ දෙන්නම මොකද කරන්නේ? සලයිවා සෙක්‍රීෂන් එන එක වැඩි කරන එකක් තමයි කරන්නේ. එතනින් වැඩියෙන් වැඩි කරනවා පැරාසිම්පතටික්.
අඩුවෙන් තමයි සිම්පතටික් එකකින් වැඩි කරන්නේ. හැබැයි දෙන්නගෙම සලයිවරි සෙක්‍රීෂන් එක වැඩි කරන එක තමයි මේ කරන්නේ මතක තියාගන්න අනිවාර්යයෙන්. සිම්පතටික් ගත්තොත් පැරාසිම්පතටික් දෙන්නම සලයිවරි සෙක්‍රීෂන් වැඩි කරන එකක් තමයි කරන්නේ. හැබැයි ඒකෙන් වැඩි කරන්නේ කවුද? පැරාසිම්පතටික්. දැන් මොකක් හරි හේතුවක් නිසා දැන් ඔන්න ඇඟේ පැරාසිම්පතටික් සිස්ටම් එක තමයි ඇක්ටිව් වෙලා තියෙන්නේ. මේ දෙන්නගේ බැලන්ස් එකක් තියෙනවනේ හැම වෙලේම. දැන් ඔන්න පැරාසිම්පතටික් එක තමයි ඇක්ටිව් වෙලා තියෙන්නේ. පැරාසිම්පතටික් එක ඇක්ටිව් වෙලා තියෙද්දි ඒ නර්ව්ස් එනවා ග්ලොසොෆැරින්ජියල් නවය, ග්ලොසොෆැරින්ජියල් නවය, ඊට පස්සේ CN7 කියන්නේ ෆේෂල්. මේ දෙන්න හරහා එනවා. එතනින් නියුරෝට්‍රාන්ස්මිටර් වෙන ඇසිටයිල්කෝලින් රිලීස් වෙනවා. මේ ඇසිටයිල්කෝලින් ගිහිල්ලා සලයිවරි ග්ලෑන්ඩ්ස් වල තියෙන මස්කරිනික් රිසෙප්ටර්ස් වලට බැඳෙනවා. එතනින් මොකද වෙන්නේ? සලයිවරි සෙක්‍රීෂන් වැඩි කරනවා. ඒතර මතක තියාගන්න ප්‍රධාන දේ පැරාසිම්පතටික් නම් මේ එන සලයිව වල වෝටර් තමයි වැඩි. වතුර වැඩි, ඕගනික් ද්‍රව්‍ය, ඕගනික් කන්ටෙන්ට් එක අඩුයි. ඒකට වොලියුම් එකත් වැඩි, සෙක්‍රීෂන් වැඩි. ඒ වගේම සිම්පතටික් ගත්තොත් සිම්පතටික් ඒ වගේ නොරෙපිනෙෆ්‍රීන් තමයි එන්නේ. නොරෙපිනෙෆ්‍රීන් එන්නේ. මේ නොරෙපිනෙෆ්‍රීන් ගිහිල්ලා එයත් සලයිවරි ග්ලෑන්ඩ්ස් වල ඇසින සෙල්ස් වල රිසෙප්ටර්ස් වලට බැඳෙනවා. බැඳුනට පස්සේ එයාගෙන් එන සලයිව වල මොකද වෙන්නේ? වතුර අඩුයි, වෝටර් කන්ටෙන්ට් එක අඩුයි, ඕගනික් කන්ටෙන්ට් එක තමයි වැඩි. හැබැයි ඒ මොනවා වුණත් මේ දෙන්නගෙම සලයිවා සෙක්‍රීෂන් එක වැඩි වෙනවා. එතකොට මේ දෙන්නගේ මේ සලයිවරි සෙක්‍රීෂන් එක මොඩිෆයි කරන්න පුළුවන්. හැබැයි දෙන්නගේ මොකක් ඇක්ටිව් වුණත් සෙක්‍රීෂන් එක වැඩි වෙනවා සලයිවා. එතකොට මෙයා පැරාසිම්පතටික් නම් වෝටර් වැඩි, ඕගනික් කන්ටෙන්ට් එක අඩු සලයිවා තමයි හැදෙන්නේ. මෙයාගේ වෝටර් අඩු, ඕගනික් කන්ටෙන්ට් එක වැඩි සලයිවා තමයි හැදෙන්නේ. එතකොට මේ පැරාසිම්පතටික් ඇක්ටිවේට් කරන ඒවා තමයි අපේ කටට කෑමක් ගත්තොත් එහෙම කටේ කෑම තියනවා කියන්නේ සලයිවරි සෙක්‍රීෂන් වැඩි කරනවා. මොකක් හරි රසක් දැනෙද්දි සලයිවරි සෙක්‍රීෂන් වැඩි කරනවා. සුවඳක් දැනෙද්දි සලයිවරි සෙක්‍රීෂන් වැඩි කරනවා. ඒ වගේම නෝසියා නිකන් වමන යන හුරු ගතියක් අපිට එද්දි කෙල හැදෙන එක. කේට ස්‍රාවය සලයිවරි සෙක්‍රීෂන් වැඩි කරනවා. ඒතකොට ඒවා මේ පැරාසිම්පතටික් එක ස්ටිමියුලේට් කරන ඒවා. තව ෆැක්ටර්ස් තියෙනවා පැරාසිම්පතටික් එක ඉන්හිබිට් කරන. ඒවා මොනවද? ස්ලීප්. අපි නිදාගෙන ඉද්දි සලයිවරි සෙක්‍රීෂන් එක අඩුයි. නිින්දදී එන සලයිවා හැදෙන ප්‍රමාණය අඩුයි. ඩීහයිඩ්‍රේට් වෙලා නම් තවත් සලයිවා විදියට වතුර අයින් වෙන එක හොඳද? නෑ. ඒ හින්දා ඒ වගේ වෙලාවකදී සලයිවා වතුර ගන්න. ආයේ බය වුණ වෙලාවක අපි කියන්නේ බය වුණ උගුර කට වේදිලා යනවා කියලා. ඒතකොට ඒ විදියට තමයි සලයිවා සෙක්‍රීෂන් අඩු වෙන්නේ. බය වුණාම ඇයි මේ පැරාසිම්පතටික් එක ඉන්හිබිට් කරන නිසා. අනිත් එක තමයි ඇන්ටිකෝලිනර්ජික් ඩ්‍රග්ස්. දැන් අපි මම කිව්ව ඉතින් මෙතන රිසෙප්ටර් එක මොකද්ද? මස්කරිනික් රිසෙප්ටර් එක. දැන් අපි ඇට්‍රොෆින් වගේ එකක් ගත්තොත් ඇට්‍රොෆින් කියන්නේ මොකද්ද? එයා මේ කෝලිනර්ජික් මේක බ්ලොක් කරනවා. මේක බ්ලොක් කරපුවම මොකද වෙන්නේ? සලයිවරි සෙක්‍රීෂන් අඩු වෙනවා. ඒ විදිහට අර හිතලා ගන්න මේ වගේ මොනවද වෙන්නේ? ඒතර නින්දේදී අඩුයි, ඩිහයිඩ්‍රේට් වුණාම අඩුයි, අපි බය වුණාම අඩු වෙනවා. ඇන්ටිකෝලිනර්ජික් ඩ්‍රග් එකක්. ඒ කියන්නේ ඇට්‍රොෆින් වගේ ඩ්‍රග් එකක් ගත්තම එයා මෙතන බ්ලොක් කරනවා. මේක බ්ලොක් කරපු ගමන් සලයිවරි සෙක්‍රීෂන් අඩු වෙනවා. තව වැඩි කරන්නේ මොකද්ද? අපි කෑමක් දැක්කම රසක් දැනෙද්දී, වමන යන නෝසියා වගේ යන අවස්ථාවකදී, තව සුවඳක් දැනෙද්දී, ඒ වගේ වෙලාවකදී මේක ඇක්ටිවේට් කරලා මේක වැඩි කරනවා. එතකොට මේ සලයිවා සෙක්‍රීෂන් එක නිකන් අර කන්ඩිෂන් රිෆ්ලෙක්ස් එකක් විදිහට ගන්නත් පුළුවන්. දැන් අර අහලා තියෙනවනේ එක්ස්පෙරිමන්ට් එකක්, පැව්ලෝස් එක්ස්පෙරිමන්ට්. අර කෑම දෙද්දී බල්ලෙක්ට මුලින්ම කෑම දැක්ක ගමන් බල්ලගේ සලයිවේෂන් වැඩි වෙලා කෙල එන්න ගන්නවා. එතකොට දැන් ඊට පස්සේ මෙයා මොකද කරන්නේ? මේ කෑමත් එක්ක බෙල් එකක් ගහන්න පටන් ගන්නවා. කෑමයි බෙල් එකයි. එතකොට මේ කෑම එක දෙන එකයි බෙල් එක ගහන එක දෙකම එකට වෙද්දි මොකද වෙන්නේ? ආයෙත් සලයිවේෂන් එනවා. ටික කාලයක් ගියාට පස්සේ බෙල් එක විතරක් ගහද්දිත් මෙයාට සලයිවේෂන් එනවා. එතකොට මේ ඒකෙන් කියන්නේ අර සලයිවරි සෙක්‍රීෂන් විදිහට අපිට වෙනස් කරන්න පුළුවන්, කන්ඩිෂන් කරන්න පුළුවන් රිෆ්ලෙක්ස් එකක් විදිහටත් වෙනවා කියන්නේ. එතකොට මේ සලයිවරි සෙක්‍රීෂන් වල තියෙන ලෙඩ ඩිසෝඩර්ස් මොනවද කියලා බැලුවොත් හැලිටෝසිස් කියන්නේ බෑඩ් බ්‍රෙත්. ඒ කියන්නේ කටෙන් ගඳක් එන එක.
නවල මේක දැන් අපි සාමාන්‍ය කෙනෙක්ගෙන විදිහ එකක් නෙවෙයි. මොකක් හරි අපි මවුත් වොෂ් එකක් ගත්තට පස්සේ, දත් මැද්දට පස්සේ, බ්‍රෂ් කරාට පස්සෙත් මේ ගඳක් එනවා නම් ඒක තමයි ඩිසෝඩර් එකක් වෙන්නේ. ඊට පස්සේ තව එකක් තමයි සෙරොස්ටර්මියා. සෙරොස්ටර්මියා කියන්නේ සලයිවා සෙක්‍රීට් වෙනවා අඩුයි. හයිපෝ සලයිවේෂන්. එතකොට මොකද වෙන්නේ? කට ඩ්‍රයි වෙනවා. අර ටේස්ට් දැනෙන එක අඩු වෙනවා. ගිලින්න අපිට අපහසුයි. මං කිව්වා සලයිවා වල කියන සමහර එන්සයිම්ස් වලින් අපිට දෙනවා උදව්වක් ඇන්ටිබැක්ටීරියල් බැක්ටීරියා වලට හානි කරලා ඒ වගේම ආරක්ෂාවක් දෙනවා. මේව නැති වුණොත් මම ඩෙන්ටල් කේරියස් එනවා. ඒ වගේම කැන්ඩිඩයිටිස් කියන ෆංගල් ඉන්ෆෙක්ෂන් ඒ වගේ ඒවා වැඩි වෙන්න පුළුවන්. ඒතර මේක තමයි සෙරොස්ටෝමියා කියලා කියන්නේ.